තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව ආරම්භ කරමුද? එහෙමයි ස්වාමීන් වහන්සේ පටන් ගමු. හොඳයි. දැන් මම අද දවසේ මෙහෙම කතාවකින් පටන් ගන්නම්. ඒ කතාව තමයි නිවන් දකින්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කාගේ හරි ඒ නිවන් දකින්න බලාපොරොත්තු වෙන සියලු දෙනාම ඒ නිවන් දැකීමට ඒ බලාපොරොත්තුව තියෙන තාක්කල් ඔවුන් නිවන් දකින්නේ නැහැ. ඒ වගේම කවුරු කෙනෙකුට රහත් වීමට උවමනාවක් තියෙනකන් රහත් වීමට බලාපොරොත්තුවක් තියෙනකන් ඔවුන් රහත් වන්නේ නැහැ. ඉතින් අපි මේ කතාව පොඩ්ඩක් අපි විග්‍රහ කරගෙන අද දවසේ අපි සාකච්ඡාව ආරම්භ කරමු. දැන් මෙතන නිවන කියන එක පොඩ්ඩක් බලමු. අපි සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් මේ නිවන කියන එක අපි සාමාන්‍යයෙන් අපේ බෞද්ධ සංකල්පයේ ඇතුලේ තියෙන නිවන ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි ඒකත් එක්තරා නිවනක් තමයි. එතකොට අපි සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් සාමාන්‍ය මිනිසෙකුට තියෙන හැම වෙලාවෙම යම් කිසි දෙයකින් නිදහස් වෙන්න තියෙන ඕමනාව. යම් කිසි නිවීමක් නිදහසක් බලාපොරොත්තු වෙන ස්වභාවය. දැන් මේ කතාව දැන් මම මුලින් අර කියපු කතාව කිව්ව ගමන් ඔයගොල්ලෝ දැන් බලනවා දැන් නිවන් දකින්න බලාපොරොත්තුව නැති වෙන සියලු දෙනාම නිවන් දකින්නවා කියලා මම කියනවා. එතකොට ඔයගොල්ලෝ කියන්න පුළුවන් දැන් ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, හිත මිත්‍රාදීන් ඉන්නවා. ඒකට මේ අය කිසිම කෙනෙකුට නිවනක් දකින්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒගොල්ලෝ නිවන් දැකලා. දැන් මෙතනදී මේ නිවන කියන වචනේ අපි එතනින් එහාට ගිහලා පොඩ්ඩක් බලන්න. දැන් මෙතනදී හොඳට බැලුවොත් මේ සියලු දෙනාම බලාපොරොත්තු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු වෙන හැම වෙලාවෙම නිවීමක්, නිදහසක් බලාපොරොත්තු වෙනවා. ඕනේ ඒකට නිවන කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඒක වෙනුවෙන් තමයි ඔවුන් කරන සියලු කටයුතු ටික කරන්නේ. අපි එදිනෙදා කරනවායි කියන ওই සියලු ලෞකික කටයුතු ටික කරන්නේ. ඒ සියල්ලම කරලා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ යම්කිසි නිදහසක්, යම්කිසි නිවීමක්. ඔවුන් සියලු දෙනාම තුළම මේ වැඩපිළිවෙල කරලා ඒ වැඩපිළිවෙල අවසානයේදී ඔවුන්ගේ බලාපොරොත්තු වෙන මේ සුන්දර තැනට යන්න පුළුවන් කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ නිදහස් තැනට යන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ කරන සියලු ලෞකික කටයුතු වලදී ඒ කටයුත්ත ඉවර වෙනවා එක්කම කටයුත්ත කරන්නේ ඔබ ඒ වගේ බලාපොරොත්තු. යම්කිසි නිදහස් වීමක්, යම්කිසි නිවීමක්, යම්කිසි තෘප්තිමත් භාවයක් බලාපොරොත්තු වෙන තමයි මේ සියලු කටයුතු කරන්නේ. යම්කිසි මොන ආකාරයේ කටයුත්තක් කරා. ඒකට නිවන කියන නම ඔබ යොදන්නේ නැහැ. යොදන්නේ නැතුණත් ඔබ හොයන්නේ නිවනක්ම තමයි. ඉතින් දැන් එතනින් එහාට ගිහිල්ලා මේ යම්කිසි ආගමික කටයුත්තක ඉන්න යම්කිසි භාවනාවක් කරා වෙන මොනවාම කටයුත්තක් කරත් ඒ සියලු කටයුතු වල ලෞකික වේවා ලෝකෝත්තර වේවා ඔබ බලාපොරොත්තු වෙන්නේ යම්කිසි නිදහස් වීමක්, නිවීමක් තමයි බලාපොරොත්තු. ඒක තමන්ට එක එක්කිනාට සාපේක්ෂව එක එක්කිනාට තේරෙන විදිහට එක එක්කිනාගේ විශ්වාස පද්ධතිය වලට අනුකූලව ඔවුන්ට හිතන විදිහට ඔවුන් මේ නිදහස් වීම එහෙම නැත්නම් නිවීම හොයාගෙන යනවා. කෙනෙක් ඒක අපි සාමාන්‍ය සම්මුතිය අර්ථයෙන් කියන ওই ලෞකික වැඩ ටික කරලා ඒක බලාපොරොත්තු වෙනවා. තව කෙනෙක් එතනින් එහාට ගිහින් වෙනත් ලෝකෝත්තර කටයුතු කියලා අපි සමාජයේ අපි සම්මුතිය ගන්න ඒ වැඩ ටික කරලා බලාපොරොත්තු වෙනවා.
ඒ ඔබ කරන මේ සියලු කටයුතු වලට මොන විදිහට හරි ලෞකික හරි ලෝකෝත්තර හරි වෙන මොනවත් හෝ නමකින් යෙදුවට අන්තිමට අවසාන බලාපොරොත්තුව නිවන තමයි. ඒ අවසාන බලාපොරොත්තුව යම් කිසි දෙයකින් එක්ක ඔබ පලා යෑමක්. යම් කිසි දෙයකින් පලා යෑමක් එහෙම නැත්නම් යම් කිසි නිවීමක් නිදහසක් කියන දේ තමයි හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් ඔබ කරන සියලු කටයුතු වල දැන් අපිට ඔබ ගෙයක් හැදුවා කියලා. ගෙයක් හදනකොටත් ඔබ මේක කියලා ඒක තුල ඔබ සිත ඇතුලේ බලාපොරොත්තු වෙන මේක හදලා ඉවර වෙනකොට මට මම බලාපොරොත්තු වෙන නිදහස තුලට යන්න පුළුවන් කියලා. ඒ නිදහස නිවීම තුල මේකෙන් යනවා කියලා. ඉතින් මේ හැම තැනකදීම මේක තමයි හොයන්නේ. මේ නිවීම, නිදහස් වීම. අපි මේ නම දැන් අපි මේ නම ලඝු කරලා තියෙනවා මේ කවුරු හරි කෙනෙක් මේ ඇස් දෙක පියාගෙන භාවනා කරලා මේ අර මේ සංසාරේ කියන එකෙන් ගැලවිලා එහෙම යනවා කියලා අපි එහෙම ලඝු කරලා තියෙනවා. ඉතින් එතකොට ඒක එක ආකාරයක ඒ පිරිසක් එක ආකාරයකින් නිවීම හොයන විදිහ. දැන් මේ හැමෝම යමක් හොයනවා. හැමෝම යමකින් පලා යන්න හදනවා. හැමෝම මොකක් හරි එකක් නැති කරගන්න හදනවා. එහෙම නැත්නම් හැමෝම මොකක් හරි එකක් ඇති කරගන්න හදනවා. මේ මොකක් හරි එකක් දැන් මේ විදිහට මොකක් හරි එකක් නැති කරගන්න හදනකොට මොකක් හරි එකකින් පලා යන්න හරි මොකක් හරි එකක් ඉවත් කරගෙන හරි මොකක් හරි එකක් ළඟා කරගන්න හදනකොටම ඒ ඉවත් වීමට තියෙන ඕමනාව සහ ඒ තව දෙයක් ළඟා කර ගැනීමට තියෙන ඒ උමනාව ඇතුලේ යම්සි පීඩාවක් තියෙනවා. අන්න මේ පීඩාව දුකක් වෙනවා. ඒ පීඩාව දුකක් වෙනවා. එතකොට මේ නිදහසට හරි නිවීමට හරි තියෙන කැමැත්ත තුල පවා පීඩාව තමයි තියෙන්නේ. මොන පැත්තට ගත්තත්. එතකොට ඒක නොලැබීමේ දුක. ඊළඟට ඒක ළඟා කර ගැනීම සඳහා අර තමන්ගේ අකුලාන්තයේ ගොඩනැගෙනා වූ පීඩනය. ඉතින් මෙන්න මේ පීඩණයෙන් කාටද නිදහස කියන රාමුවට බැඳිලා නැත්තම් නිදහස් වීමක් බලාපොරොත්තු වෙන්නේ නැත්තම් ඒ නිවීම කියන එක හුදෙක් මනෝමූලිකව මවාගත්තු මනෝමය චිත්‍රයක් බව තේරුම් ගත්ත දවසට අර නිවනට තියෙන උවමනාව නැති වෙනවා. ඇත්තරම නිවනට තියෙන උවමනාව නැති වෙච්ච කෙනා නිවනටපත් වෙනවා. මොකද ඒ උවමනාව හරහා ගොඩ නැගිච්ච යම්කිසි දුකක් පීඩාවක් තිබුණා නම් යම්කිසි ටෙන්ෂන් එකක් තිබුණා නම් ඒක ඉවත් වෙනවා. ඉතින් මේ රහත් වීම කියන එකත් හරියට මේ වගේ. මේ රහත් වීම කියන වචනය අපි සමහර විට දැන් ඔබ බලයි දැන් එතකොට මේ රහත් වීම උවමනාව නැති වෙච්ච කෙනෙක් රහත් වෙනවද කියලා. දැන් මෙතන මේක හරියට තෝරගන්න ඕන කතාව. ඕනෑම කෙනෙක් හැම වෙලාවෙම කරන්නේ මොකද්ද? ඕන්ගේ යම්කිසි අචීව්මන්ට් එකකට යන්න උවමනාව තියෙනවා. යම්කිසි දෙයක් ළඟා කර ගැනීම. යම්කිසි දෙයක් වෙනස් කර ගැනීම. ඔවුන්ගේ හැමෝටම තියෙනවා තමන්ගේ මනස තුල මවාගත්තු යම්කිසි ස්ටේටස් එකක්. එහෙම නැත්නම් යම්කිසි පුද්ගල ලක්ෂණ ටිකක්, චාරිත්‍ර ලක්ෂණ ටිකක්. ඒ තමන් විසින් මවාගත්තු රූපයක් තියෙනවා. ඒකට ඔබ රහත් කියලා කියන්නේ නෑ සමහරවිට. රහත් කියන මොකක් හරි රූපයක් තියෙනවා. සමහරට කෙනෙකුට තියෙන පුළුවන් ඔවුන් රටේ ජනාධිපතිවරයා ඉන්නේ සීනේ. එතකොට ඔවුන් මවා ගන්නවා මෙන්න මෙහෙමයි මගේ රූපය කියලා. එහෙම නැත්නම් කෙනෙකුට තියෙන පුළුවන් මම මේ ආකාර හොඳ මිනිස්සෙක් වීමේ වෙනවා. එහෙම නැත්නම් මේ ආකාරය අනිත් අය ඉස්සරහා ඉලිප්පිච්ච චරිතයක් බවට පත් වීමේ උමනාව. තමන් නොදැනුවත්ව මේ චරිතයට ආරෝපණය වෙනවා. ඒ චරිතය වෙන්න බවට උත්සාහ කරනවා. ඒක රඟපාන. ඒක එසේ නොවන කල්හි දුක් වෙනවා. එතකොට මේ වගේ වෙනස් වීමක් යම්කිසි සුපිරිභාවයකටපත් වීමක් හැමෝම තියෙන. ඉතින් මේ සුපිරිභාවයේ එක පැත්තකට ගිහලා තමයි අන්තිමට මේ රහත් වීම කියලා හරි බුදු වීම කියලා හරි තියෙන. මේ සුපිරිභාවයට යම්කිසි ආකාරයේ තමන්ම මවාගත්තු තමන්ගේ විශ්වාස පද්ධතියෙන් ඇතුලේ මැවිච්ච සුපිරි චරිතය බවටපත් වීමේ තියෙන උවමනාව. ඒකෝට මේක පුද්ගලයාට සාපේක්ෂ වෙන්න පුළුවන්. ඔව් ඒට රහත් වීම කියලා හරි නිර්වාණය කියලා හරි කියන්නේ නැති වෙන්න පුළුවන්. ඔකට තීන්දුව වෙන්න පුළුවන් වෙන නමක්. හැබැයි කරන ක්‍රියාව එක හා සමානයි. බලාපොරොත්තු එක හා සමානයි. ඉතින් මේ සුපිරි චරිතයක් බවටපත් වෙනකොට හැම වෙලාවෙම ඒ හරහා තියෙන අර කම්පෙයාර් කිරීමක් තියෙනවා. ඒ හරහා මේක ඇයි මෙහෙම වෙලා නැත්තේ කියලා ඒක ළඟා කර ගැනීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නොවීමේ දුකක් තියෙනවා.
මේ හරහා යම්කිසි පීඩාවක හැම විටම ඔහු රැඳී සිටිනවා. ඉතින් කෙනෙක් මෙහෙම සුපිරි චරිතයක් බවට පත් වෙන්න උත්සාහ කරන්නේ නැත්තම් ඒ හුදු ඔහු මවාගත්තු ප්‍රතිරූපයක් බව තේරෙනවා නම් මවාගත්තු චිත්‍ර රූපයක් බව තේරෙනවා නම් එසේ බවට පත් වීමට ඇති මේ වුවනාව තුළ තියෙන මමත්වය හඳුනා ගන්නවා නම් ඔහු නිදහස් වෙනවා මේ තව යමක් බවට පත් වීමේ තියෙන උවමනාවේ නිදහස් වෙනවා. ඉතින් අන්න ඒ උවමනාවේ නිදහස් වීම තුළ ඒ නුවණයි නිදහස් වීම තුළ දැනෙන සුවයට අපි කියනවා රහත් වීම කියලා. ඒක පුද්ගල ස්වභාවයක් නෙමෙයි. ඉතින් මේක කියනකොටත් ඔබලා කරගන්න වැරදි වැඩේ තමයි එහෙනම් මෙහෙම එකක් තියෙනවා මෙහෙම එක කොහොම හරි කරලා අපි එතනට යන්න ඕනේ කියන. අන්න එතනට යන්න ඕනේ කියලා කියනකොටම ඔබලා නැවතත් පීඩාවක් එනවා. පීඩාවක් හදා ගන්නවා එතනට යන්න ඕනේ කියලා. ඉතින් ඉස්සෙල්ලා මේ තමන්ගේ තියෙන අතිශය සාමාන්‍ය ස්වභාවය පිළි අරගෙන ඉන්නේ. අර විශේෂ පුද්ගලයෙක් බවට පත් වෙන්න යන්න එපා. දැන් ඔබ මොනා කරත් මේ ලෝකෙ ඉන්න සුපිරිම චරිතය බවට පත් වුණා. ඔබට කරන්න පුළුවන් එකම දේ සුපිරි චරිතය බව තමන් සුපිරි චරිතයක් බව එහෙම නැත්නම් තමන් විශේෂ පුද්ගලයෙක් බව තමන්ම මවාගෙන තමන්ම හිතාගෙන එහෙම කෙනෙක් කියලා එහෙම සිතුවිල්ලක් හදා ගැනීම විතරයි කරන්න පුළුවන් එකම දේ. ඉතින් ඒක කවුරු හරි දෙන්නේ තේරුණාට පස්සේ කවුරුත් එහෙම සුපිරි වෙන්න යන්නේ නැහැ. එසේ නොදන්නා තාක්ක අර තමන්ම මවාගත්තු අර සුපිරි ස්වභාවයට රැවටෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒ සුපිරි තත්ත්වයට එහෙම නැත්නම් මේ වගේ සුපිරිසිදු චරිතයක් මවාගෙන සුපිරිසිදු ස්වභාවයක් මවාගෙන සමාජ චරිතයක් නෙමෙයි ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒ ස්වභාවයම මවාගෙන ස්වභාවයටපත් වෙන්න හදනවා. ඒ ස්වභාවයේ සුපිරිසිදු තත්ත්වයට ළඟා වෙන්න හදන ඒ ළඟා වෙන්න කරන උත්සාහය හරහා අපිරිසිදු වෙනවා. ඒ බවට දුකටපත් වෙනවා. ඉතින් ඉස්සලාම මේ බොහොම සාමාන්‍ය තමන්ගේ තුල තියෙන මේ සාමාන්‍ය ස්වභාවය තෝරගන්න අර මනෝමයෙන් මවා ගන්න චිත්‍රයට මනෝමයෙන් මවා ගන්න දෙයට ළඟා වෙන්න තියෙන උමනාව තුළ ඇති පීඩාව අඳුනා ගන්න. ඉතින් ඔබට කොයිතරම් ආයි අපි තුමු යම් කිසි අවබෝධයක් හරි ප්‍රඥාවක් හරි කියලා කියන්නකෝ. මොකක් හරි විශේෂ තත්ත්වයක් හරි කියලා කියන්නකෝ. ඒක ඔබට ඉතින් මනෝමූලිකව මවා ගන්නා වූ තවත් මනෝමය චිත්‍රයක් විතරයි. එතනින් එහාට කිසිම දෙයක් ඔබට ඇචීව් කරන්න බෑ. එතන තමයි ඔබට ඇචීව් කරන්න පුළුවන් උපරිම තැන. අර මානසික රෝගීන් ඉන්නේ. ඉතින් මේ මානසික රෝගීන් කරන්නේ ඔවුන් හිතනවා මම රජ කෙනෙක් කියලා හිතනවා. එහෙම නැත්නම් සමහරු මම රහත් කියලා හිතනවා. සමහරු කියනවා මම බුදුන් කියලා හිතනවා. තව සමහරු හිතාගෙන ඉන්නවා මම රජ කෙනෙක් මම රටේ ජනාධිපති කියලා හිතන් ඉන්නවා. ඔහොම එක ඒවා ඒගොල්ලෝ එක මනෝ විකාර හිතා ගන්නවා. එක මනෝ ස්වභාවයෙන් මවා ගන්නවා. ඉතින් ඔබට ඉතින් මේ ආධ්‍යාත්මික මාර්ගයේ හරි ලෞකික මාර්ගයේ හරි කියලා ඔය කොතනක් කරන්නේ ඔය වගේ මොකක් හරි මනෝමය ස්වභාවයක් මවා ගන්න එක විතරයි. ඉතින් අන්තිමේදී කෙලවරට ගිහිල්ලා මොකක් හරි එකක් අවබෝධ වුණා කියලා කරන්නේ මේ වගේ යම්කිසි මනෝමය ස්වභාවයක් මවා ගන්න එක ඇරෙන්න ඔබට කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් නැහැ. ඉතින් ඒක තෝරගත්තට පස්සේ මෙහෙම මේ වගේ ඒක තුළ තියෙන මේ පිස්සුව අඳුනගත්තට පස්සේ ඇත්තටම පිස්සුවෙන් නිදහස් වෙනවා. ඉතින් එතකොට ඔබට අර නිවන් දකින්න තියෙන උවමනාව නැතුව යනවා. නිවන් කියන්නේ එතන මම නිවන කියලා කිව්වේ මේ ලෝකෝත්තර අර්ථයෙන් විතරක් නෙවෙයි. යම්කිසි නිවීමක් නිදහස් වීමක් පලා යාමක් කියලා ඒ අදහසින් ඉවත් වෙනවා. ඒ අදහස යනකොට ඒකට සාපේක්ෂව තියෙන පීඩාව නැතුව යනවා. අනිත් පැත්තට යම්කිසි විශේෂ සුපිරි ස්වභාවයක් සුපිරි තත්ත්වයකටපත් වෙන තියෙන උවමනාව ඒක දකින්න ඔබ හුදෙක් අර මනෝමය අර පිස්සෙක් මනෝමය ස්වභාවයක් මවා ගන්නවා වගේ මෙහෙම ස්වභාවයක් කරන මෙතන මොකුත් නැහැ කියලා ඒක තෝරගන්න. එතකොට ඒකේ තියෙන පීඩාවක් නැතු වෙනවා. එතකොට ඇත්තටම ඔබ සබ්බවිම නවතිනවා. ඒ නවතින්නේ අතිශය සාමාන්‍ය ස්වභාවයේ තුල. ඒ අතිශය සාමාන්‍ය ස්වභාවයේ තුල නවතිනකොට ඔබ අසාමාන්‍ය වෙනවා. ඔබ නිර්වාණයටපත් වෙනවා. ඉතින් අපේ ස්වභාවයට අපිට ඕන නමක් දෙන්න පුළුවන්. ඉතින් ඔය හුඟක් වෙලාවට ඉතින් නමක් දුන්න ගත්ත ගම වෙන්නේ ඊට පස්සේ දැන් ඔබ ඔහොම නමක් දා ගන්නවා. මම දැන් මෙහෙමයි. නමක් දාගත්තාට පස්සේ ඔබට වෙන හරි කරදරයක් වෙනවා. දැන් අපි තුල ඉන්න බොහොම පිරිසක් එක්කින් සමහරු ඉන්නවා සමන්ගේ
සෝවාන් නඩත්තු කරන අය. තව සමහර ඉන්නවා සකදාගාමි නඩත්තු කරන අය. අනාගාමි නඩත්තු කරන අය. රහත් බව නඩත්තු කරන අය. ඉතින් මෙහෙම එකක් හදාගත්තට පස්සේ එම සුපිරි ස්වභාවයක් හදාගත්තට පස්සේ ඔබට කරන්න වෙනවා ඒක නඩත්තු කරන්න. ඒ විදිහට රංගපාන්න ඇවිදින්න කන්න බොන්න වෙනවා. අයි අර මවාගත්තු එක දැන් ඔබ ඒ දිගට මේක තියාගන්න එපා. ඉතින් ඒ සුපිරි බව රංගපාන සුපිරි බව නඩත්තු කරන්න ගිය ගමන්ම ඔබ කලින් හිටියට වඩා මහා අමාරුවක වැටෙනවා. ඉතින් මේ නඩත්තු කිරීමක් නෙමෙයි මේක. ඒකට මොන නම තිබුණත් ඔබ ප්‍රධාන දේ තමයි ඔබ අඳුනා ගන්න එක. ඔබ පීඩාවට දුකටපත් වෙන ස්වභාවය කොහොමද කියලා අඳුනා ගන්න එක. අන්න ඒක කරන්න ඔබ දක්ෂ වෙන්න එක. ඒ දක්ෂ වීමට නමක් වැඩක් නැහැ. ඒකට ඇති වැඩකුත් නැහැ. තේරුමක් ඇත්තෙත් නැහැ. නැත්තම් ඔබ ඔබවම රවට්ට ගන්න. රවට්ට ගන්න මෝඩ ස්වභාවයකට ඇදලා වැටෙනවා. එහෙම නැත්නම් ජීවිත කාලෙම Taman ඕන දෙයක් නඩත්තු කරන්න උත්සාහ නමන් ඕන දෙයක් නඩත්තු කිරීමේ පීඩාවටපත් වෙනවා. ඉතින් මේ සියලු නඩත්තු කිරීමක් නෙමෙයි මේක. ඔප්පු කිරීමක ගැනීමකුත් නෙමෙයි. ඒ අතිශය සාමාන්‍ය භාවයේ පිළිගැනීම තුළින් මතුවන අසාමාන්‍ය ස්වභාවය. හැබැයි ඒක මම ස්වභාවයක් කියලා කිව්වට ඒක එහෙම කොහොමද නෙමෙයි. ඒ පුංචි කාරණා ටික මුලින් කියලා ඔබලාගේ තියෙන ප්‍රශ්න වලට අපි එන යොමු වෙනවා. ඒකට තියෙනවා අහන්න පුළුවන්. පැහැදිලි මති මහත්තයෝ. එනද ඔය ටිකක් පැහැදිලි මදි අහන්න බලන්න ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ අපේ දැන් මේ ශාරීරික පීඩාවක් එනකොට ඒක මගේ නොවේ කියලා අතාරින්න මට්ටමට එන්න මේ අපි කොච්චර මොන වගේ මට්ටමක ඉන්න ඕනද කියන එක පොඩ්ඩක් දැනගන්න පුළුවන්. දැන් මෙහෙම එකක් තියෙනවා. ඔබ බොහෝ වෙලාවට ශාරීරික පීඩාව කියලා කතා කරන්නේ මේ මොහොතේ තියෙන එකක්ද? එහෙම නැත්නම් ඔබට අතීතයේ තිබ්බ එකක් ගැනද නැත්නම් අනාගතේ එන්න පුළුවන් කියලා හිතන එකක්? ස්වාමීන් වහන්සේ මරණාසන්න වගේ වෙනකොට අනාගතේ එන්න පුළුවන් කියලා හිතන එකක් ගත්තොත් ඔව් එතකොට දැන් එතනදී අපි පැහැදිලි කරගන්න ඕනේ කතාවක් තියෙනවා. දැන් අපි දැන් මරණාසන්න කියලා ඔබ කියනවා. එතකොට දැන් මරණාසන්න මොහොතේදී පීඩාව මෙයාකාරයි කියලා දැන් මොකද්ද කරන්නේ මේ වෙලාවේ? හිතේ හදාගෙන තියෙන එකක් නේ ස්වාමීන් වහන්සේ. හිතේ තියෙන එකක්. මවාගෙන ඉන්න එකක් නේ. ඒක එසේ මවාගෙන සිටින එකක් බව ඔබ දැනගන්න ඕනේ ඉස්සරහා. ඒක එතනයි තියෙන්නේ. නැත්තම් ඔබ කරන්නේ නොතිබෙන දෙයකට නොතිබෙන ප්‍රතිකාරයක්. එතකොට ඇත්තටම කිව්වොත් ඔබට තියෙන කායික පීඩාවක් නෙමෙයි ඔබට තියෙන මානසික පීඩාව. නේද? නෑ ස්වාමීන් වහන්සේ මම ගොඩක් වෙලාවට අර ගොඩක් අය ඒ වගේ අවස්ථාවක පීඩා විඳිනවා දැකලා තියෙනවා. එතකොට ඒක ඇත්තටම අපිට කවදා හරි මේක මූණ දෙන්න ඕන කියන හැඟීම එනවා මට. ඔව් දැන් එතන ඒ හැම වෙලාවෙදී ඒක තෝරගන්න ඕනේ එකක් තමයි අපි මේ විදිහට කතාවක් මවා ගන්නවා. ඒ කියන්නේ නැති පීඩාවක් මවා. දැන් මේ මොහොතේදී නැති පීඩාවක් මවා ගන්න. නැති කායික පීඩාවක් මවා. කියන්නේ එතකොට ඒක කායික පීඩාවක් වෙන්නේ නෑ. ඒක මානසික පීඩාවක්. මේම වෙන්න පුළුවන්. අපි තුන් කවුරු හරි කෙනෙක් ඉන්නවා ඔබේ ගෙදර ඉන්න මිනිස්සෙක් ඔබේ මිත්‍රයෙක් ඉන්නවා. එයා පාරට බහින්න නැතුව ඉන්නවා. ඇයි කියලා ඇහුවාම එයා කියනවා මේ පාරට බැස්සම වාහනේ එනවනේ. ඒ වාහනේ ඇවිල්ලා හැප්පුණොත් ඒ හැප්පිලා තුවාල වුණොත් මම මැරෙන්නේ. ඒ හින්දා මම පාරට බහින්නේ නැහැ කියලා ගේ ඇටුවටම වෙලා ඉන්නවා. එතකොට ඔබ ගැන මොකද්ද ඔබ කියන්නේ? ඔබට දෙන්න උපදේශය මොකක්ද? ඒක හිතේ හදාගත්ත දෙයක් බොරුවක් කියන එක තමයි.
පැහැදිලිද මම මේ කියන්න හදන දේ? අන්න ඒ වගේ ඔබ හොඳට තෝරගන්න ඔබ මේ විදිහට මවා ගන්න මානසික දැන් ඔබ දැන් ටිකක් වැඩි දුර ගියොත් ඔබ මානසික රෝගියෙක් කියන තැනට ඔබ ලේබල් එක ගහනවත් එක්කනේ. දැන් එහෙම ෆෝබියා එක කවුරු හරි හිටියෝ. එහෙමයි. එතකොට මේ වගේ අපි කතාවක් මවා ගන්නවා. දැන් මේ මැරෙනකොට පුදි දෙයිද දන්නේ නැහැ. ඒකයි තමයි මම ඔබෙන් අහුවේ ඔබ එතකොට මේ වද වෙන්නේ මේ මොහොතේ තියෙන වේදනාවක් ගැන නෙමෙයි එක්ක වේදනාවක් එයි කියලා හරි එහෙම නැත්නම් මේ එන්න පුළුවන් කියලා හරි එහෙම නැත්නම් ඔබ හැම වෙලාවෙම නැති වේදනාවක් මනස විසින් ක්‍රියේට් කරලා ඒක හදාගෙන ඒක ගොඩ නගලා ඒක ඇත්ත කරගෙන ඒකට විසඳුම හොයන්න යනවා ඒකට දෙන්න පුළුවන් ද විසඳුම මෙහෙම හිතන්නකෝ මම බොහොම සරල උපමාවකින් කියන්නම්කෝ දැන් ඔබේ කකුල තුවාල වෙලා තියෙනවා කවුරු හරි කියන්නේ දැන් ඔබේ කකුල තුවාල වෙලා ඔබ වෛද්‍යවරයෙක් ළඟට යනවා ඒකට වෛද්‍යවරයා කියනවා කකුල තුවාල පිටවලට තුවාල වලට මේ බෙහෙත් ටික දාලා බැන්ඩේජ් එකක් දාන්න පුළුවන් හරිද හැබැයි ඔබ වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා කියනවා කකුල පින්නවා කියනවා මගේ කකුල තුවාල වෙන්න පුළුවන් ඒකට බෙහෙතක් දෙන්න එහෙම මම මේ කියන්නේ හදන කතාව. එහෙමයි. දෙන්න පුළුවන්. මොකක්ද ඒකට දෙන්න පුළුවන් බෙහෙත් කියලා වෛද්‍යවරයාගෙන් අහනවා. එතකොට මේ වෛද්‍යවරයා ඔබ යොමු කරන්නේ කොහෙටද? එහෙමයි. කොහෙටද යොමු කරන්නේ ඔබ? මානසික රෝගවලට තේරුණාද? අන්න දැන් මෙන්න මේක ඒක තෝරගන්න. ඇත්තටම මේ තමන්ට ඇත්තටම මෙතනදී සිද්ධ වෙන්නේ මේ තමන්ට තියෙන පිස්සුව හඳුනා ගැනීම තමයි මෙතනදී කරන්නේ. අර නොතිබෙන වේදනාවකට උප ප්‍රතිකර්ම. එතකොට ඔබේ ඔය බර කියන එක සෑහෙන අඩුවේ 99ක් විතර අඩුවේ. ඉතුරු 100ට එකක් ඔබට තෝරගන්න පුළුවන් ඊට පස්සේ මොකද්ද? එහෙම පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ අපි මුලින්ම දැන් ආයතන 6 හරහා එන මේ ලෝකයක් මුලින් ගොඩනගාගෙන තිබුණේ ඊට පස්සේ ධර්ම ශ්‍රවණය කරනකොට ඒක අන්තිමට විඥාණයට සීමා කරගන්න. තවදුරටත් ඔබ වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනකොට විඥානයත් මායාවක් කියන එක තැනට එනවා. එතකොට කියන්නේ නිරුද්ධ වෙන්න යමක් නැති يعني ඇති වෙලාව නැති දෙයක් කියන එක ඇති වෙලාව නැහැ කියන තැන දක්වා එනවා. එතකොට සාමාන්‍ය සම්මත ජීවිතේ ගත කරන්න පුළුවන් අර අවබෝධයත් එක්ක අවබෝධ කරගන්නේ පණවන්නේ නැතුව කියන දැනගෙන අන්තිමේදී දැන් අපි ඔහොම බලාගෙන ඉන්න එකේ කිසි වැරද්දක් නෑ නෝනා. ඉතින් අපි අන්තිමේදී හැබැයි ඔතනින් ඉන්නේ අපිට ඇනලයිස් කරලා එන අවබෝධයක්. එතකොට ඔය ඇනලයිස් කරලා ගත්ත එක ඉතුරු වෙනවනේ. මම කියන්නේ ඒකත් අතහැරලා දාන එක තමයි වෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ ඔය ඇනලිසිස් එකේ ඉඳලා ඔබ ආයේ සාමාන්‍ය ජීවිතයක් ගැන කතා කරනවා. ඒක මොකද? නැසන් අර කියන්න විදිහක් නැති හින්දා දැන් සාමාන්‍ය ජීවිතේ අර අවබෝධය අපි ඒ ඇනලිසිස් එක හරහා අපිට එන අදහස ඒ අදහසක් තව දෘෂ්ටියක් විතරයි. එහෙමයි සාමාන්‍යස. ඔව් ඒ නිසා ඒකට එහෙම ලොකුවට බැඳෙන්න එපා. ඒකයි දැන් ඔබට යම්කිසි නිගමනයක් ඔබ අහන් තියනවා නම් ඒ නිගමනය අර්ථ කරගෙන නිගමනය විශේෂ කොටගෙන ඒ නිගමනය මත පදිංචි වෙලා ඉන්න එපා. එහෙමයි. ඒක තවත් පොදු නිගමනයක් ඉදිරියට විතරක් ගන්න. ඒක ලොකුවට ඒ තුනක් රැඳෙන්න එපා. නැත්නම් නිගමනය ඉතුරු වෙනවා. ඊට පස්සේ ඔබ මේ නිගමනයට දේවල් බලන්න පටන් ගන්නවා. එහෙමයි. පොර නිගමනයක් ඉතුරු වෙනවා කියන්නේ ආයි තව දෘෂ්ටියක් ඉතුරු වෙනවා කියන එක තමයි.
අපි තවදුරටත් දෘෂ්ටි මිදුනහම තවදුරටත් දැන් ඒක දෘෂ්ටියක් කියලා අවබෝධ කරගන්න තැන ඔව් දැන් දෘෂ්ටියක් කියලා අවබෝධ කරගන්න එක හරි. ඊට පස්සේ එතනින් එහාට දෙයක් බලාපොරොත්තු වෙන එක තමයි මම ඉස්සෙල්ලාම දේශනාවේදී පැහැදිලි කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි දරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඔව්. ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේගේ දේශනාව අහලා තියෙනවා. ඉතින් ඒක අර ඔබ වහන්සේ එක දේශනාවක කියනවා මේ අපි නැතයි කියලා කිව්වොත් දෙයක් ඒකත් මේ ඇති බවට අරගෙන තමයි අපි මේ නැති කියන එක හදන්නේ කියලා. ඉතින් ඒක පැහැදිලි ස්වාමීන් වහන්සේ. අර ඒ ඔබ වහන්සේ කියන දේශනාව පැහැදිලි. ඒ අර යම් තාක් දුරට දැන් මේ ආයතන 6ක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ. ඒතර මේ ආයතන 6න් ගන්න අරමුණු අනුවමනේ මේ කය ක්‍රියාත්මක වීමක් වෙන්නේ. ඉතින් හාමුදුරනේ ඔබ වහන්සේ රැහෙනවද? ඔව් කියන්නේ. මේ ඉතින් හාමුදුරනේ ස්වාමීන් වහන්සේ මේ මම දැන් ඇත්තටම මේ යම් තාක් පැහැදිලි මේ කියන ධර්මතාවය. නමුත් මේක අර එදිනදා ජීවිතේදී මට මේක හරියාකාරව කරගන්න අමාරුයි. කියන්නේ ලෞකික ජීවිතේට මම හිතන්නේ වැඩි ඉඩකඩක් තියෙන හින්දාද දන්නේ මට අර මීට පෙර මම හිටියේ විදේශගත වෙලා. එතකොට මට මේ ධර්මතාවය ගොඩාක් පැහැදිලිව තිබුණා. අර මෙහෙට ලංකාවට ආවට පස්සේ පොඩ්ඩක් ඒකේ මට අර කලින් තිබ්බ නිදහස් බව නෑ. මම හිත තිබ්බ නිදහස් බව නෑ. ප්‍රශ්න අර මේවා තියෙන හින්දා වෙන්නේ නැති. මට පොඩ්ඩක් ඒක දැන් ඒ තරම් පැහැදිලි භාවයක් නැහැ ස්වාමීන් වහන්සේ. මම මේ මොකද ඒකට කරන්න ඕනි කියන එක තමයි ඔබ වහන්සේගෙන් අහන්නේ. ඔව් දැන් ඔබ මුලින් අහපු කොටසට මම උත්තර දීලා ඉන්නා. දැන් මේ ආයතන හරහා එන ඒ කතාව හරහා වෙන පැනවීම ටික. එතකොට එතනත් අපි තෝරගන්න ඕන කතාව තමයි අපි මේ පැවැත්ම විස්තර කරගන්න කියලා තමයි අපි මේ ආයතන කියන සංකල්පය හදාගෙන තියෙන්නේ. නැත්නම් අපි පෙනෙනවා දැනෙනවා ඇසෙනවා කියන මේක හදාගෙන තියෙන මේ පැවැත්ම විස්තර කරගන්න කියලා. ගිහිල්ලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් අපිට පෙනෙනවා කියලා එකක් කියන්න බෑ. පෙනෙනවා කියලා කියන්නේ ඔබ කතා කරන්නේ දැනුමේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇහැ රූපය එහෙම නැත්නම් පෙනෙනවා එහෙම නැත්නම් කන ශබ්දේ මේ දැනුමින් තමයි මේ කියන්නේ. එතකොට අපි මේ පැවැත්ම තෝරගන්න බැරුව පැවැත්ම ලියා ගන්න බැරුව අපි හදාගත්තු අපි දාගත්තු සංකල්ප ටිකක් තමයි ඒක විස්තර කරගන්න හදාගත්තු සංකල්ප ටිකක් තමයි ඔය ඔබ කියන ආයතන ටික. ඒ කියන්නේ ඔබ සමාඩ ධර්මය හරහා මේක තව ඉගෙන ගන්න ගිහිල්ලා මේක තවත් වැඩි වෙන එකක් තමයි වෙන්නේ. කියන තවත් මේ සංකල්පේ වැඩි වර්ධනය කර ගැනීමක් තමයි වෙන්නේ. ඉතින් එතනට එන ගමන් මම ඔබගේ ප්‍රශ්නේ දෙවෙනි කොටසට උත්තර දුන්නා. දැන් පළවෙනි කොටස තමයි උත්තරේ ඔබට එච්චර පැහැදිලි නොවෙන්නත් හේතුවක් තියෙනවා. ඒ පැහැදිලි නොවෙන්න තියෙන එක තමයි ඉස්සලාම දැන් ඇත්තටම මිනිස්සේ චිත්ත විවේකයේ කාය විවේකයේ කියන එක පවත්වා ගැනීම අතිශය වැදගත්. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ ඔබට දුවන ගම පොතක් කියවන්න කියනවා. පුළුවන්ද? එහෙම බෑනේ ස්වාමීන්. ඉතින් එහෙනම් දැන් ඔබ ඉස්සල්ලාම දැන් ඔබගේ මේ ලෞකික ජීවිතය තුළ තියෙන මොනවාද ඔබ දාගෙන සමහර ලොකු ප්‍රොජෙක්ට් ගොඩක් දාගෙන. විශේෂ දේවල් ගොඩක් දාගෙන ඇති. මම කියන්නේ ඒ වගේ ඒක ඔබ ඒ කියන්නේ දැන් ඔබටම තේරෙනවා ඒක පීඩාවක් කියලා. ඒක තේරෙනවානේ. මේව මහ වැඩ ගොඩක් දාගත්තයි කියලා එහෙම ඒක පීඩාවක් කියලා තේරෙනවා. එතකොට දැන් ඒක පීඩාවක් කියලා තේරිත් ආයේ ඒක කරනවා නම් ඒක පොඩි ගැටලුවක් තියෙනවා නේද? ඔබගේ ජීවිතය ඇතුලේ පුළුවන් තරම් මේ කාය විකේ චිත්ත විකේ කියන එක සකස් කරගන්න. චිත්ත විකේ බොහෝ දුරට සකස් ගන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු තියෙන ඔබේ ජීවිතය අතහැරලා දැම්මම. ඔය යම්සි බලාපොරොත්තුවක් ගොඩනගාගත්තු ගමන් ඒක ඔබේ චිත්ත විවේකයේ විනාශ වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි ඔබට නොයෙකුත් මේ කියන්නේ අත්‍තරම කාය ඒ කියන්නේ ඔබට දින අර කාය විවේකේ නැති වෙන්නේ මේ බලාපොරොත්තු නිසාම තමයි. ඒකින්ද මේ ඉස්ලාම මේ පොඩි නිදහස් වීමක් ගන්න. ඔය අනවශ්‍ය කියන්නේ මං කියන්නේ නැහැ සියල්ලම අතාරින්න කියලා. හැබැයි ඔබට තියෙන මේ මහා ලොකු බරපතල ප්‍රොජෙක්ට් තියෙනවා නම් ඒවා
ඒවා ටිකක් අයින් කරලා ඉස්සලා ජීවිතේ සරල කරගන්න පුළුවන් තරම්. පුළුවන් එහෙමයි තරම් ස්වාමීන් වහන්සේ. සරල වලට ගන්න. දැන් අපි කරගන්නේ අපි මේ මහා සංකීර්ණ කරගන්නවා ජීවිතේ මහා සංකීර්ණ වැඩ පටන් ගන්න. තමයි. හැබැයි එහෙමයි ස්වාමීන් මම කියන්නේ පුළුවන් තරම් අර සරලත්වයට එනකොට අපේ අර නිදහස් කියන එක එනවා. ඒ මනස නිදහස් වෙනකොට ඔබට එතනින් එහාට මේ කතාව තෝරගන්න පැහැදිලි කරගන්න ඒක උදව්වක්. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ නෑ මම ස්වාමීන් වහන්සේ මෙහෙ ලංකාවට ඇවිල්ලත් ටික කාලයක් මේ තිබුණා මට මේ කියන්නේ මේ කියන්නේ දේශනාවක් අහනකොට ඒක වැටහෙන මට්ටමක සාමාන්‍ය ආයි අර වැටහිම එන මට්ටමක තිබුණා ඒත් අර කාලයත් එක්කම වෙන්නේ සමහරට දැන් නම් මට අර භාවනාවක් එක දිගට අහගෙන ඉන්නත් අර දේශනාවක් අහගෙන ඉන්නත් මේ බෑ වගේ කියන්නේ අර මනස දුහන ගතියක් තියෙනවා. ඒ ඔබ වහන්සේ කිව්ව විදිහට බලාපොරොත්තු පොඩ්ඩක් මේ අඩු කරගත්තා නම් ඒ මට නැවතත් මේ ධර්මයට ඒ ආකාරයෙන්ම යොමු වෙන්න පුළුවන් වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක තමයි ඉස්සල්ලා ඔබගේ තියෙන අර බරපතල වැඩ ටික පොඩ්ඩක් නිදහස් වෙලා පොඩි ඒ කියන්නේ අපි සම්මුති අර්ථයෙන් තියෙන කාය විකේ චිත්ත විකේ කියන එක පවත්ව ගන්න. එතකොට ඒ හරහා ඔබට ඔබ දකින්න තාමත් ඒ කියන්නේ ඇත්තටම ඔබ දැන් මේ කර ඉන්න වැඩ පිළිවෙල තමයි ඔබ ප්‍රශ්න කරන්නේ. දැන් ඔබ කියන වචන වලින්ම තේරෙනවා. ඔබගේ කරපු වැඩවලින් ඔබ බලාපොරොත්තු වෙච්ච නිදහස ලැබෙන්නේ නැහැ කියලා. පැහැදිලිද? එහෙමනම් ඉතින් ඔබට ඒතකොට තියෙන තීරණයක් ගන්න. ඒකට තවදුරටත් මම මේ විකාර සහගත චක්‍රය තුල සිර වෙලා ඉන්නවා නැත්නම් මේ චක්‍රයෙන් එළියට ඇවිත් පොඩ්ඩක් මම බලනවාද කියලා. අයි මේ කරකෙන්නේ කියලා බලනවාද. අන්න එතකොට මේ නිදහස් වීම ඉස්සලා ගන්න. ඔබට පුළුවන් ප්‍රමාණයට. ඒක මහා පීඩාවක් කරගෙන ඒකත් ගන්න එපා. ඒක ක්‍රමානුකූලව ඒක නිදහස් වීම බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ අර කලින් කිව්ව විදිහට මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් අපි මේ බණ අහන්නේ මොකක් හරි හින්දානේ. ඉතින් හේතුවක් හින්දානේ. ඒ කියන්නේ සැනසීමක් අපේ තියෙන හිතේ තියෙන ප්‍රශ්න වලට හරි සැනසීමක් බලාගෙන. මට තේරෙනවා නිවන නම් බලාපොරොත්තුවක් නැහැ. නිවන ඇත්තටම හම්බ වෙන්නෙත් නැහැ හේතුවක ඵලයක් වශයෙන්. ඒක අත්හැරියාම තමයි. එතකොට මොකක් හරි හේතුවක් හින්දානේ මේ බණ අහන්නේ. දැන් ඒ කියන්නේ අපි සත්‍ය සොයන අදහසින්ද දැන් සිදුහත් තවුසත් හොයාගෙන ගියානේ මොනවා හරි එකක් මොකක් හරි බලාපොරොත්තුවක් ඇතිවන මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද ස්වාමීන් වහන්සේ මොකද්ද කියන්නේ බලාපොරොත්තු විරහිතව මේක අහන්න කියලා ස්වාමී ඔබ වහන්සේ කියනවා. එතකොට ඇත්තටම අපි ගැන සත්‍ය දැන ගැනීම අනුවද ඒක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද ස්වාමීන් වහන්සේ? මේක උපමාවකින් මම කියන්නම් මේ උපමාව තමයි ඔබලා මේ අහලා ඇති මේ උපමාව. මිනිස්සුන්ට ඕන වෙනවා දියුණු වෙන්න. එහෙමයි. දියුණු වෙන්න පොහොසත් වෙන්න ඕමනා වෙනවා. දියුණු වෙන්න පොහොසත් වෙන්න ඕන වෙලා දැන් මේ ගෙදර ඉඳලා මේක හරියන්නේ නැහැ කරන්න බෑ කියලා ඔය එළියට බහින්න. ඔය එළියට බහලා මුළු ලෝකෙ වටේම ඇවිදිනවා. රටක් ගානේ යනවා. ඒ රටක් ගානේ යනවා හැමතැනම එළිය හොයනවා. එයාට අන්තිමේදී වෙන්නේ මෙයාට අන්තිමේදී වෙන්නේ කලකිරීමක් සහ වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. එයා ආපහු ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා ආපහු එයා ගෙදර එනකොට ගෙදර ඇවිල්ලා එයා තීරණය කරනවා මේ ලෝකේ වටේම ගියා මේක හරියන්නේ නැහැ. මම මේ තියෙන වත්ත මේ ඊටම හරි මම මේක කොටලා හරි මම වගා කරගෙන ඉන්නවා ආයි මම එළියට යන්නේ නැහැ කියලා ඔගගේ කොටන්න පටන් ගන්නවා. ඔගේ වත්ත කොටන්න. ਉਹ වත්ත කොටනකොට ඌට අහු වෙනවා ඒ වත්ත කියලා ඉල්ලමක් හම්බ වෙනවා. හම්බෙලා ඌ ඒ ඉල්ලම තුල ඌට මැණික් හම්බ වෙනවා. මේක තමයි උපමාව. හරිද? ඉතින් දැන් මෙතන මේ නිර්වාණය කියන්නේ ඔබ එළියට ගිහිල්ලා හොයන එකක් නෙමෙයි. ඔබ හිතන්නේ දැන් තව මොකක් හරි එකක් දැනගෙන තව මොකක් හරි එකක් වැඩිපුර කරලා
තව මොකක් හරි විශේෂ තැනකට ගිහිල්ලා තමයි නිර්වාණය කියන එක ගන්න කියන්නේ. එහෙම නෙමෙයි. අත්‍තරම නිර්වාණය කියන්නේ ඔබ ආපස්සට හැරෙනවා. ඔබ ආපස්ස ගෙදරට එනවා වගේ ඔබට දැන් නිවනේ අවශ්‍යතාවය තියෙන්නේ මොකක් හරි ඔබ එකක් මේ බැඳිලා තියෙන නිසානේ. ඔබ මොකක් හරි වැඩපිළිවෙලක් ඇතුළේ හිර වෙලා ඉන්න නිසානේ. අන්න ඒ වැඩපිළිවෙල ආයි ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ ඔබේ ඔබගේ එහෙම නැත්නම් ඔබේ thinking pattern එකේ වැරද්දක් තියෙන නිසානේ. එතකොට ආපස්සට හැරිලා ඔබගේ thinking pattern එකේ තියෙන වැරද්ද හොයාගන්න. ඒ කියන්නේ ඔබ හිතන විදිහේ වැරද්ද හොයාගන්න. ඒ කියන්නේ ඔබ කරන වැඩපිළිවෙල වැරද්ද හොයාගන්න. එහෙම නැතුව ඒක එළියට ගිහිල්ලා ආපහු අලුතෙන් ගන්න එක නෙමෙයි. ඒක ආපස්සට හැරිලා බලනකොට ඔබට අවබෝධ වෙන එකක් තියෙනවා. මේ ආපස්සට. ඒ කියන්නේ ඔබ හිතන විදිහ හරි ඔබ කරන වැඩපිළිවෙලේ හරි ආපස්සට හැරිලා බැලීමක්. එහෙම නැතුව මේ ආයි අලුතෙන් එකතු කර ගැනීමක් නෙමෙයි. මොකක් හරි අවබෝධය කියලා හරි එහෙම නැත්නම් මේ විශේෂ දෙයක් කියලා හරි ජීවිතේට අලුතෙන් එකතු කර ගැනීමක් නෙමෙයි. පැහැදිලිද මම කියපු කතාව? එතකොට ඒ කියන්නේ ওই බණ හිමෙන් වෙන්නේ අර ඒකට අපිව පුරුදු යොමු කරන එක නේද? මම ඔබට මේ දේශනාව මම ඔබට කලින්ම කියලා තියෙනවා. මම ඔබට දෙන්නේ ඒ කියන්නේ මම හුඟක් වෙලාවට ඔබගේ ප්‍රශ්නය ඇතුළෙම ඔබව අතරමං කරනවා කියලා කීප දෙනෙක් මට කියනවා. උත්තරයක් දෙනවට වඩා. ඒ ඇත්තටම ඔබ ප්‍රශ්නය ඇතුළෙම මම ඔබ අතරමං කරවන්නේ මේ ප්‍රශ්නය ඇතුළෙම තමයි ඔබට ඔය විමුක්තිය තියෙන්නේ. එහෙම නැත්නම් එළියේ පිට නෙමෙයි. ඒක ඔබ බලාපොරොත්තු වෙන උත්තරයේ ඇතුළේ ඒක ඔබට ඒ විමුක්තිය හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට ආපසුට ඒ කියන්නේ ආපස්සට හැරිලා බලන්න ඕනේ. ඒ කියන්නේ මම ඇත්තටම ඔබට දෙන්නේ ඒ කියන්නේ ඔබට ඔබව බලා ගැනීම සඳහා තල්ලුවක් විතරයි දෙන්නේ. එළියේ කවදාවත් ඔබට හම්බෙන්නේ නැහැ. කොයි තරම් දැන් අවබෝධයක් හරි දැනුමක් හරි ඒක වෙන්නේ ඔබට දැනුමක් ගොඩනගාගෙන බොරු කතා ටිකක් ගොඩනගාගෙන බොරු අදහස් ටිකක් වැඩි කරගන්න එක විතරයි වෙන්නේ. ඒකෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. දැන් ඒක තමයි සමහර වෙලාවට මම කියන්නේ. දැන් මිනිසෙකුට නිර්වාණයටපත් වී යුතුයි කියලාත් අපි දෙන්නේ පීඩාවක් තමයි ඔබටපත් කරන්නේ. ඒ උඩ නැති ප්‍රශ්නයක් හදනවා. උඩ මෙච්චර දවසක් ඒ ප්‍රශ්න තිබුණේ නැහැ නිවන් දකින්න. ඒක දුන්න ගමන් උඩ අලුත් ප්‍රශ්නයක් හැදෙනවා. තියෙන ප්‍රශ්න වලටම දිවට. එහෙම ප්‍රශ්නයක් ගොඩනැගීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඔබට දැන් ප්‍රශ්නයක් කියලා. ඔබට දැන් පීඩාවක් තියෙනවා. නිකන් ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක ආපස්සට හැදිලා ආපහු බලන්න යන්නේ ඒක. එහෙමයි. සාමාන්‍යයෙන් කියලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවම ඇයි ඒක ඇති උනේ කියලා බලන්න කියන වෙනම. ඔව් ඒක ආපස්සට ඒ කියන්නේ දැන් ඔය ජීවිතය ඇතුලේ දැන් මේ අර අපි මාරමු කියන්නේ බණ අහලා හදාගත්ත ප්‍රශ්න ටික නෙමෙයි. එහෙමයි. ඒක ඔක්කොම පැත්තකට දාන්න. ඒ ඔක්කොම බුදු කියලා ඔබට තේරෙන්නේ නැහැ. ඔබට සාමාන්‍යයෙන් අර මං කියන විදිහට එදිනෙදා ජීවත් වෙද්දී අමාට ඔබ පවුලක් ඉන්නවා ඇති ඔබට දරුවෝ ඉන්නවා ඇති රස්සාවක් කරනවා ඇති ඔබ මේ එදිනෙදා ජීවත් වෙනවා කියන කතාව කරද්දී ඔබට දැනෙන පීඩාවක් තියෙනවානේ. අන්නේ පීඩාව තමයි මොකද්ද කියලා තෝරගන්න ඕනේ. ඒකයි මුලට යන්න ඕනේ මුලට. මුලට යනකොට ඔබට මම මේ කියපු වචන ටික තේරෙයි. ඉතින් ඒකට ඔබ දේශන ටික අහන්න. ඒ තව ඒවා විස්තර කරලා තියෙනවා ඒවා. හැබැයි එතනදී අර එකතු කරගන්න මානසික මට්ටමින් අහන්න එපා. තේරුමක් වෙන්නේ නැහැ. ඒ හැම එකකදීම ඔබ නැවතත් ඔබේ ජීවිතේ හාරලා බලන්න ඕනේ. ඔබේ ජීවිතේ හාරනකොට තමයි ඔබට අවබෝධය වෙන්නේ. හරි. පින්සිත වෙච්ච ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. ස්වාමීන් වහන්සේ එහෙනම් ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ දේශනා දිගටම අහගෙන යනකොට මට තේරුනේ ඔබ වහන්සේ අර ඔටුවෙලෙන්දෙක් පිළිබඳව කතාවක් කිව්වා. අන්න ඒකේ වෙහෙස වෙන්න ඉඳන්න හැදුවට ඒක ස්වභාවය නොවන නිසාම එතන ඔහු නිහඬ වෙච්ච තැන තමයි ඔහුට තේරුනේ මේක මෙහෙම ස්වභාවයක් කියන කාරණාව. ඉතින් අන්න ඒ වගේ තැනක් තමයි ඔබ වහන්සේ පැහැදිලි කරන්න කියලා මට හිතෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේක අපිට මේ වචන වලට
විස්තර කරන්න බැරි කරුණක් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් පිච්ච මලක් ගැන අපිට විස්තර කරන්න පුළුවන් වුණාට ඒකේ සුවඳ පිළිබඳව විස්තරයක් කරන්න බෑ. අන්න ඒ වගේ ඒකේ සුවඳ දැනුම කියන කාරණාව තේරෙනවා කියන තැනද ඔබ වහන්සේ මේ අවදිය කියන තැන පැහැදිලි කරන්නේ. ඒ කියලා වචන කියන දැනගන්න එක කැමතියි වචන ස්වාමීනි. කියන එක අශුද්ධයි. වචන කියන එක අශුද්ධයි. ඉතින් වචන වලින් මට ඔබට දෙන්න පුළුවන් දෘෂ්ටියක් හෝ මතයක් විතරයි. ඉතින් තර්කනේ දක්ෂ කෙනෙකුට හැම වෙලාවෙම ඒකට පරස්පර තර්කයක් හෝ තර්කණයක් ගොඩ නැගිය හැකියි. ඒක හරි. ඒක සාධාරණයි. ඒක සාධාරණ වෙන්නේ මට ඔබට හැම වෙලාවෙම දෙන්න පුළුවන් එක්ක තර්කණයක් එහෙම නැත්නම් දෘෂ්ටියක් පමණක් වෙන්න. ඒ කියන්නේ වචන ඇතුලෙන් දෙන්න පුළුවන් එච්චරයි. යම්කිසි ප්‍රවාදයක් ගොඩ නැගෙන එක නැත්නම් යම්කිසි තර්කණයක් ගොඩ නැගෙන එක යම්කිසි මතයක් සංකල්පයක් ගොඩ නැගෙන එක විතරයි මේ වචන ඇතුලේ කරන්න පුළුවන් එකම දේ. ඒක ගොඩනගනකොටම ඒක ප්‍රතිවිරුද්ධයකුත් ගොඩනගන්න පුළුවන්. මොකද ඒක මේ සංවාදයට අනිත් පැත්තට එකකුත් හදන්න පුළුවන්. ඉතින් වචනවල පදිංචි වෙනවා කරන්නේ එක්කෝ මම කියන වචන ටික එලෙසින්ම අල්ලගෙන ਉਹ දෘෂ්ටියක් හදා ගන්නවා. එහෙම නැත්නම් ඒකත් එක්ක තර්ක කරලා වාද කරලා ਉਹ ප්‍රතිවිරුද්ධ දෘෂ්ටියක් හදා ගන්නවා. ඒ දෙකමනේ. එහෙමයි. පැහැදිලි. තෙරුවන් සරණයි ස්වාමීනි. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා කියනවා. ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් අපි දැන් අර ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ දැන් අපි ධර්මයේ ඉගෙන ගැනීම තුළින් එහෙම නැත්නම් අර අපිට සමහරක් විට ගොඩ නැගෙන ප්‍රොෆයිල් එක අර කලින් අවස්ථාවේ කියන්නේ නොදැනීමට වඩා ටිකක් භයානක වෙනවා වගේ කියලා. මට චුට්ටක් මේ ඒක පැහැදිලි කරන්න පුළුවන්. මොකද ආයි නැවත ප්‍රශ්නය අහන්න. දැන් අපි ධර්මයේ ඉගෙන ගැනීම නැත්නම් එහෙම තුලින් ඒ අතර ගිහිලා දැන් එතකොට දැන් සමාජයේ විසින් හොඳ කෙනෙක් කියලා සැලකලා එතකොට ඒක ටිකක් භයානකයි අර දැන් නරකයි කියලා සැලකනවට වඩා කියලා. අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම. මේ කියන්නේ දැන් කියන්නේ ඔබට හොඳ කියන්නේ කවුරු හරි කෙනෙක් හොඳයි කියලා කියනකොට ඒ කියන්නේ ඔබට හොඳ ප්‍රතිරූපයක් ගොඩනගෙනවා නම් ඒතරදී ඔබ වඩා පරිස්සම් විය යුතුයි අනිත් පැත්තට වඩා. මොකද ඒක හරහා ඔබ හදාගන්නවා යම්කිසි මානසික රාමුවක්. ඉතින් ඒකම තමයි මාන්නේ වෙන්නේ. මේ හදාගන්න මානසික රාමුව ඇතුලේ ඔබ කොටු වෙනවා. ඒක තමයි. එහෙනම් හැම වෙලාවෙදීම දැන් මෙහෙම වෙන කෙනෙක් අමතක කරන්නකෝ. ඔබටම කියනවානේ මේක හරි කියලා. ඒක තමයි. ඉතින් ඒ තැනදී සමහරවිට ඔබ අන්ධ වෙනවා. ඔබ රැවටෙනවා ඔබට. දැන් සමහරක් අවස්ථාවල දැන් තමන් එහෙම නැහැ කියලා අදහසක් තිබ්බත් සමහරක් අය දැන් ගොඩක් හරි ධර්ම කරුණක් හරි නිකන් අපි කියන්නේ ගියාම මෙයා දන්නවයි කියලා නැති මානියක් ඇති. කියන්නේ මේව කරන්න උත්සාහ වෙනවා සමහරක් වෙනවා. එතකොට දැන් දැන් එක දවසක් කිව්වත් තමයි දැන් සමහරක් කියලා මම කිව්වා මෙන්න මෙහෙම කියලා මේ ස්වාමීන් වහන්සේගේ ඔබ වහන්සේගේ මෙන්න මේ ධර්ම දේශනේ මෙහෙම අහන්න. එතකොට තවදුරටත් පැහැදිලි වෙයි කියලා. එතකොට මේ ඒගොල්ලෝ හිතා ගන්නවා මේ මම ධර්මයේ දන්නවා කියලා. එතකොට දැන් ඒක පොඩි මෙහෙම එකක් තියෙනවා මහත්මයෝ. ඒක විනාය ගැන හොයන්න යන්න එපා. ඒක තමයි. ඒක තමන්ගේ පැත්තෙන්ම ගන්නවා ඒක ඇරෙන්න විනාය ගැන හොයලා ඕක තෝරගන්න බෑ. විනාය බණ අහන්නේ මෙහිමයි විනාය තෝරගෙන ඉන්නේ මෙහිමයි කියලා එහෙම ඒ වැඩි ඒව හොයන්න යන්න එපා. ඒක ඒ තුල ඔබට ඇති වාසියක් ඇත්තේ නැහැ. තේරුණා සර්. තමන්ගේ පැත්තෙන් විතරයි ඒක තෝරගන්න. තේරුණා. තේරුණා සර්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් ස්වාමීන් වහන්සේ මුලදීම කරපු විස්තරයේදී අහගෙන ඉන්නකොට දැනෙච්ච ප්‍රශ්නයක් මේක. මේ දැන් මම මෙහෙම ගත්තොත් යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. මේ යාළුවෝ 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් හිතනවා මම දේශපාලනඥයෙක් වෙනවා කියලා එයා ඒකට අදාළ දේවල් කරගෙන යනවා.
අනිත් එක්කෙනා හිතනවා මම මේ නළුවෙක් වෙනවා කියලා හිතලා එයාට අදාළ දේවල් එයා කරගෙන යනවා. අනිත් එක්කෙනා මේ තමයි එයා ටාගට් එකක් තියාගන්න account කෙනෙක් වෙනවා කියලා එයා එයාගේ ටාගට් එකට යනවා. ඒ හතර දෙනාගෙන් තව එක්කෙනෙක් හිතනවා මම රහත් වෙනවා මම මේ විදිහේ දෙයක් ටාගට් එකක් තියාගෙන එයා ඊට අදාළ දේවල් එයා කරගෙන යනවා. එතකොට හාමුදුරනේ අපි ගත්තොත් මේ හතර දෙනාම ටාගට් එකක් ඔළුවේ තියාගෙන එක ගමනක් යන හතර දෙනෙක් වෙනවා. එතකොට මේ හතර දෙනාම එකම හතර බෝට්ටුවේ. දෙනාම එතකොට මේ නිවනට මේ කෙනාගෙන් එක්කෙනෙක් කවුද? කියන්නේ අර තුන් දෙනාගෙන් මේ නිවන කියන්නේ රහත් වෙනවා කියලා හරියම ටාගට් එකක් තියන කෙනා ඇත්තටම නිවනට ළඟයිද නැත්නම් මෙයා දුරයිද? අනිත් හතර දෙනාත් ඔක්කොම එකම ගමනක්ද මේ යන්නේ එතකොට? හතර දෙනාම ඉන්නේ එකම බෝට්ටුවේ. ඒකයි මං කිව්වේ. හැබැයි ওই හතර දෙනාටම නිවන් දකින්න පුළුවන් තමන් ඉන්න තැන පැහැදිලි කරගත්තොත්. ඒ කියන්නේ හාමුදුරනේ දැන් මම මෙහෙම ගත්තොත් මේ දැන් මේ මම දේශපාලඥයෙක් වෙනවා කියලා හිතාගෙන යන කෙනා ඒකට තියෙන අවශ්‍යතාවයයි ඒක වෙනුවෙන් කරන වෙහෙස කැපවීම ඒකේ තුල තියෙන දුක පීඩාව මේ ඒක හිතින් අයින් ඒ තුල තියෙන මමත්වයේ ඒ තුල තියෙන තමන්ම මවා ගන්න තමන්ම කැරක්ටරයක් ඉස්සරහින් එල්ලගෙන ඒකෙන් යන එක මම දේශපාලඥයා වෙනවා කතාව මවාගත්ත හදාගන්න ඒක අන්තිමට ඔහුට කරන්න පුළුවන් එකම දේනේ මම දේශපාලඥයෙක් වෙලා දැන් අපිට මම ජනාධිපති වුණා කියලා මම ජනාධිපති වුණා කියලා එකක් හදාගන්න එකනේ. ඉතින් ඕක ඉතින් අර රෝගියෙකුට කරන්න පුළුවන් වැඩක් නේ. ඉතින් උපරිම කරන්න පුළුවන් යන්න පුළුවන් තැන. ඉතින් එහෙම යන කෙනෙකුට වුණත් ඒක තෝරගන්න පුළුවන්. ඔය හතර දෙනාටම නිවන් දකින්න පුළුවන්. ඔය හතර දෙනාම ඉන්නෙත් එකම තැන තමයි. මම ඔබ ගත්ත උපමාව ඇතුලින් තෝරලා ඔව් එහෙමයි හාමුදුරනේ එතනදී මම මෙහෙම වෙනසක් එක්කෙනෙක් විශේෂයි කියලා එහෙම වෙනසක් ඇත්තේ නැහැ. එතකොට හාමුදුරනේ එතකොට අපි අර තියෙන්නේ අපේ ඔළුවේ දාගත්ත ටාගට් එක තමයි මෙතන ප්‍රශ්නයක් කරගන්නේ හාමුදුරනේ. ඒක ඔබ හොඳට බලන්න. දැන් අපි හිතමු දැන් කෙනෙකුට ඕනේ වෙනවා දේශපාලනය කරනවා. ඔහුට ඕනේ වෙනවා රටේ ජනාධිපති වෙන්න. ඔහු ඒ වෙහෙසෙනවා. ඔහු ඒ වෙනුවෙන් ඔහුට පීඩාවක් තියෙනවා. ඔහු සමහරට ඡන්දේ ඉල්ලලා පෙරදුනක් පස්සේ ඔහුට ඒක දුකක් එනවා. දැන් ඒ වගේ කෙනෙකුට ඕනේ වෙනවා රහත් වෙන්න. ඉතින් ඒක රහත් වෙන්න තියෙන උවමනාවත් එක්කත් ඔහුට අර වගේ දුකක් එනවා. සමහරට ඔහු දවස් ගාණක් භාවනා කරනවා. ඒකෝනේ භාවනා කරලා මොකක් ප්‍රතිඵලයක් නැති වුණා බල ඔහු අර විදිහටම දුක එනවා. දුක් වෙනවා. අර පුද්ගලයා ඡන්දේ ඉල්ලලා ඡන්දේ පෙරදුනා වගේ දුකක් උටත් ඇති වෙනවා. දෙකම එකයි. ඉතින් හැබැයි මෙතන මේ කතාව තෝරගන්න. ඒ කතාව තෝරගත්තා අන්න ඒ කතාව තෝරගන්න තැනදී ඕන නිදහස් වෙනවා. ඒ නිදහස් වීමද හාමුදුරනේ අපි මේ නිවන කියලා ගන්නෙ. එච්චරම කියන්නේ මේක එච්චරම සරල දෙයක් නෙද. මම මෙහෙම ගත්තොත් මේ දැන් මට ජනාධිපති වීම එක යාළුවෙක් ඉන්නවා ජනාධිපති වෙන්න එයා මේ උත්සාහ කරනවා ඒකට අදාළ දේවල් කරනවා මීටින් තියෙනවා එහෙම කරනවා ඊට පස්සේ එයාගේ ඔබ ගන්න ඕක සරල දෙයක් කියලා. ඔබට එතන ඉන්න පුළුවන්. මෙහෙමයි මම කියන්නේ එහෙම කියලා මට දැනෙන්නේ දැන් අපි එක යාළුවෙක් විතරක් මේක උදාහරණයක් ගත්තොත් මේ ජනාධිපති වීමේ සිහිනය කියන දේ මේක මගේ මවාගත්ත මේ කැරක්ටරයක් මේක පස්සේ මම දුවනවා මේක මට අවශ්‍ය නැහැ කියලා ඒක අවශ්‍ය නැහැ ඒක වෙනුවෙන් මම පීඩා විඳිනවා කියන එක පාර අතහැරිය කියලා කියන්නේ යා නිවන් දැක්කා කියන එකමද හඳුනන්නේ. ඔව් ඉතින් ඔහුට ඒ අවබෝධය ආවනම් ඔහු නිවන් දකිනවා. හැබැයි වෙලා තියෙන්නේ ඔබ කිව්වට ඒක සරල තැනක් කියලා. ඒ සරල තැනට ඒ කියන්නේ ඒ සරල තැනටපත් වෙන්න බැරුව තමයි ඔක්කොම සියලු දෙනාම මෙච්චර පීඩාවට ඒක දුවන්නේ මේනේ. ඒක ඔබ හිතුවට ඒක සරල තැනක් කියලා එහෙම සරල තැනටපත් වෙච්ච අය ඔබට අතේ ඇඟිලි ගන්නටවත් ඔබට හම්බෙලා නැති ජීවිතේ. එහෙමයි හාමුදුරනේ. ඒ කියන්නේ මේ මෙතනදී අර ඒ ටාගට් එකත් එක්කම මම හැම වෙලාවෙම මමත්වයේ තමයි පෝෂණය වෙන්නේ නේද හාමුදුරනේ. මේ මමත්වයේ කියන්නේ ටාගට් එක එතනින් අයින් කරගත්ත කියලා කියන්නේ අපි වෙන කෙනෙක් ගැන කතා කරලා මම ඔබ උපමාව ගන්නකොට ඒකට අනුකූලව කියන්නේ එතනදි වෙන්නේ අර ඔබම මවා ගන්නවා චිත්‍රපටියක්. ඔබ මවා ගන්න චිත්‍රපටිය ඔබ අධ්‍යක්ෂණය කරනවා ඔබ කියන නළුව දාලා ඒ කියන ඔබ කියන නළුවා මෙන්න මේ තැනට යනවා කියලා ඔබ මවා ගන්න චිත්‍ර රූපය ඇතුළේ විතරයි ඔබ කියන ඇචීව්මන්ට් එක තියෙන්නේ.
එහෙම අපට උපරිම කරන්න පුළුවන් ඔච්චරයි. බොහොම පිං හම්දුනේ. තේරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් ඇත්තට මට හිතුනේ ඒක අහගෙන ඉන්නකොට දැන් අපිට වෙන්නේ දැන් අපි එක හීනයක් පස්සේ මොකක් හරි දුවනවා හැමෝම. ඊට පස්සේ ඒක අපි ෆේල් වුණාම ඒක අතාරින්නේ තව එකක් ගැන හිතලා. ඒ කියන්නේ මේක මේ සම්පූර්ණ අතහැරීමක් හරි ඒකේ තියෙන මේ නිස්සාර බව අවබෝධයෙන් කරන එක නෙමෙයි. ඒක අතාරිනකොට තව එකක් අපි ආයසරයක් අල්ල ගන්නවා. මෙන්න මේක මේක මේ අපි සම්පූර්ණ ඒක අවබෝධ කරගන්න නම් අර එකක් අතාරින්නේ තව එකක් අල්ල ගන්න වෙන්න ඕන නේද සර්? ඉතින් එතනදී එකක් මෙහෙම දැන් අපි දැන් ලෞකික අර්ථයෙන් අතහරිනවා කියන්නේ ඕක නෙමෙයිනේ. දැන් ලෞකික අර්ථයෙන් අපි අර කියන විදිහට ජනාධිපති වෙන්න හිතාගෙන ඡන්දෙ ඉල්ලනවා. එහෙම. හරිද? ඡන්දෙ ඉල්ලලා ඡන්දෙ පරදිනවා. ඡන්දෙ පරදිලා ඔහු ඒක අතාරිනවා. පරදිච්ච නිසා. හැබැයි එතන තේරුම් අරගෙන අතාරින්නේ. එහෙම. හැබැයි එතනදී තිබ්බ මුළු කතාව ඒ මානසිකව ගොඩනගාගෙන තිබ්බ කතාව කවුරු හරි තෝරගන්න. එහෙමයි. නැත්තම් වෙන්නේ අර මොකද්ද මේ අර අපි කියන්නේ අර නරියට වෙච්ච වැඩේ අර නරිය වුණාද මේ මිදි කඩන්න ගිහිල්ලා මිදි තිත්තයි කියලා ආවා වගේනේ. එහෙමයි. එහෙම එකක් නෙමෙයි මෙතන. නරිය මිදි කඩන්න ගියා උඩ පැන්න මිදි ටික කඩා ගන්න බැරි හින්දා මේ නරියා මිදි තිත්තයි කියලා ගියා. එහෙම අතහැරීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙමයි සර්. ඊට වඩා තමන්ගේ ඇතුළාන්තය දැකලා ඒ ඇතුළාන්තයේ තියෙන කතාව දැකලා මේ ඇතුළාන්තේ වෙන සංස්කරණය දැකලා මේ ඇතුළාන්තයේ මේ වෙන කතන්දරේ ගොඩනැගීම දැකලා ඒ ගොඩනැගීම හරහා මේ උපරිම ඒ කියන්නේ මොනා කරත් කරන්න පුළුවන් මේ කතාව සංස්කරණය කර ගැනීම විතරක් කියලා දැකලා අනේ ඒ පිළිබඳ පූර්ණ එක තැනකදී පූර්ණ ලෙස අවබෝධ වුණාට පස්සේ ඔබ තව තැනකට හැදෙන්නේ නැහැ. නැත්තම් වෙන්නේ අර දැන් වෙන්නේ අර නරියා බැලුවා මිදි ටික දිහා බැලුවා උඩ පැන්න මිදි ටික හම්බුන්නේ නැහැ. ඊට පස්සේ එනම් මිදි තිත්ත ඇති කියලා ගියා. දැන් මේ නරියා මිදි තිත්තයි කියලා යනවා ඉස්සරහට. යනකොට ආයෙ මිදි පොකුරක් දකින්නවා. ආයෙ මිදි පොකුර දැක්කම පස්සේ නරියා මොකද කරන්නේ? ආයසරයක් අර වැඩේම කරනවා. ආයතරයක් ආයෙ උඩ පනිනවා. එහෙමයි. එතන තියෙන අවබෝධය නෙමෙයි. අන්න ඒ වගේ දෙයක් ගැන නෙමෙයි මං කියන්නේ අර අපිට කඩා ගන්න බැරි වෙච්ච හින්දා පෙරදිච්ච හින්දා එන එකක් නෙමෙයි. මේ සම්පූර්ණ මේ කතන්දරයේ පිළිබඳ අර ඒ ගොඩනැගීම පිළිබඳ වෙන අවබෝධය හරහා ඒ අවබෝධය වෙච්ච තැනදී ආයෙ උඩමනින්න යන්නේ නැහැ. එහෙමයි සර්. එතකොට ආයසරයක් ගොඩනගා ගන්න යන්නේ නැහැ. මොකද සම්පූර්ණ අර්ථ දැක්ක එකකින් ඒක දැක්කහම නේ සර්. ඔව් නෙමෙයි ගොඩනැගීම ඔබට අයිති වැඩක් නෙමෙයි. කොහොමත් මේකේ කතන්දරයක් කියන එකක් ගොඩනැගෙනවා. එහෙමයි. ඉතින් ඒ කතන්දරේට ඔබ බැඳෙන්නේ නැහැ. ඒ කතන්දරය ඇතුලේ අර කියන්නේ අර මම කලින් දේශනාවකදී දේශනා කරා වගේ දැන් ඔබට නාට්‍යයක ඔබට චරිතය රංගපාන්න දෙනවා. ටික කාලයක් යනකොට ඔබට අමතක වෙන චරිතය රංගපාන්න බෑ. එතකොට ඔබට මොකද වෙන්නේ අර මේ නාට්‍ය වටේ ඉන්න අනිත් නළු නිලියන්ට ඇත්තටම තරහ යනවා ඔබට. දැන් දෙබසේ තියෙනවා නම් ඔබට රණ්ඩු කරගන්න කාත් එක්ක හරි අරයා දෙබස් කියනකොට ඔබට මොකද වෙන්නේ? තරහ යනවා. ඒක ඇත්ත වෙනවා. තරහ යනවා. ඒකෝර ඔබ අර දෙබස කියන්නේ ඇත්තටම හැංගින්නේ. හැබැයි ආයෙ මතක් වුණා නම් මේක නාට්‍යයක් කියලා. ඔබට දෙබස කියනවා හැබැයි ඔබට ඒක තියෙන බර නැති කතන්දරයක් කියන එක කතන්දරේ තියෙනවා. ඉතින් ඒ කතන්දරේ ඔබ ඒ ලොකුවට ඇත්ත කරගන්නේ නැහැ ඒ කතන්දර. එහෙමයි සර්. ඒක විශේෂ කොට ගන්නේ නැහැ. තේරුණා සර්. ස්වාමීන් වහන්සේ ඔව් කියන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඡන්ද ඉල්ලපු එක්කෙනා පෙරදුනා. එතකොට ඡන්ද ඉල්ලපු එක්කෙනා පෙරද්දුවේ කවුද? දිනවන්නේ කවුද? දැන් ගන්ටි උපමාවක් අදින්චුණා.
නෑ එතකොට ඉතින් ස්වාමීන් වහන්සේ නෑ එතනදී දිනවන්නත් කවුරු හරි අපි ඒ ප්‍රශ්නෙට ගත්තේ උපමාවක් නේ ඕනා. ඔව් ස්වාමීන් වහන්සේ ඒක මට හොඳට එතකොට තේරෙනවා. දැන් මං අහන ප්‍රශ්න එකෝමත් එක රජකුමාරයෙක් ගැන කතා කළේ. ඒක තමයි. එතකොට ඒක වෙන්නෙම තමන්ගේ පැත්තෙන්මනේ. අර මේ ළඟදී මේ එක හාමුදුරු කෙනෙක් කිව්වා අර මේ බරණැස් නුවරයි බ්‍රහ්මදත්ත රජතුමායි නැත්තම් සාධනෙ නැති වෙනවා. ඔව්. අයිති හැමතැනම පටන් ගන්න යට ගිය දවසේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත ඉතින් ඒකට මේක අපි මේ එකෝමත් එක ඉතින් මෙතන අපි කතාවක් හැදුවේ කතාවෙන් එහා පැත්ත ගිය පණිවිඩය තෝරගන්න. ඒක තමයි ඒක හොඳට තේරෙනවා. ඉතින් නිකන් මම අහන්නේ ස්වාමීන් වහන්සේ අපිට හදන්න පුළුවන්. ඔව් නැත්තම් බෑ. ඔව්. ඒක කතාවක් විතරයි. ඉතින් ඒ කතාවෙන් දෙන්න හදපු පණිවිඩය තෝරගන්න. ඒක හොඳටම තේරෙනවා ස්වාමීන් වහන්සේ. අනිත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කියන දේශනා බොහොම සරලව වැටහෙනවා. හැබැයි ඉතින් සමහර දේශනා තියෙනවා ඉතින් ලොකු ගැඹුරු දේවල්. එතකොට ඒව අහනකොට හිතනවා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. එතන දෙකක් නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම එක විදිහට දේශනාවල් දෙන්න බැයිද අපිට? අහන අයට. ඒ කියන්නේ දැන් සමහර අය කියන සෝවාන් වෙන්න කැලේටම යන්න ඕන කියලා. හරි මටද කියන්නේ එක විදිය දේශනා දෙන්න කියලා? නෑ ස්වාමීන් වහන්සේට නෙමෙයි මං කියන්නේ. දැන් තවත් ඉන්නවනේ ස්වාමීන් වහන්සේලා. එතකොට දැන් ඒ ස්වාමීන් වහන්සේලාටත් මේ අවබෝධයක් තියලානේ අපිට ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔය වගේ මේ ලිහිල්ව දුන්නාම හැමෝම එතකොට අපිට ඇහෙන්නේ එකම දෙයි. එතකොට ඒක අපිට හරි ලේසි වෙනවා කැච් කරන්න. සමහර ස්වාමීන් වහන්සේලා ඒව අහනකොට ඉතින් සූත්‍ර පිටක අරව මේවා දාලා කවදාවත් අහලා නැහැ නම්වත් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ පිටිපස්සේ දිවුවොත් නම් අනාථ වෙනවා අපි. දැන් ස්වාමීන් වහන්සේ කියන ඒවා අපේ ලයිෆ් එකට ඊසිලි අපිට ඇතුල් කරගෙන ඒ මාර්ගයෙන් අපිට පුළුවන් හොයාගන්න. ගොඩක් මේ කියන්නේ මේ ලයිට් වෙන්න අපේ ලයිෆ් එක. ඉතින් ලයිෆ් එක ලයිට් කරගෙන ඉඳලා ආයෙ මේ සංකීර්ණ කරගන්න යන්නේ ඇයි මේ අනිත් නෑ ඒක තමයි මන්ද අන්න එතනත් ප්‍රශ්නයක් තියෙනවා මට එක්ක අහන්න නැතුව ඉන්න ඕන නැත්තම් ගණන් ගන්න නැතුව ඉන්න ඕන. ඉතින් මෙහෙමයි අපි ඉස්ලාම තෝරගන්න ඕන එක තමයි අපි මේ ලෝකයේ විවිධාකාරයි. ඒ විවිධාකාර තැන්වල විවිධාකාර අදහස් තියෙනවා. විවිධාකාර අවබෝධයන් තියෙනවා. ඒ විවිධාකාර සමහරු ඇත්තටම මේ විශ්වාස කරලා ඔවුන්ගේ ඇත්තටම වංචාකාරී අදහසක් ඇත්තෙත් නැහැ. ඔවුන් ඇත්තටම විශ්වාස කරලා ඒක කරනවා. සමහරු ඒ විශ්වාස කිරීම කෙසේවත් ඔවුන් සමහරු ඒ ව්‍යාපාරයක් විදිහටත් ඒක කරනවා. ඉතින් ඒකෙන් නොයෙකුත් දේවල් තියෙනවා. ඉතින් ඒවා ලොකුට ඒවා ගැන මේ වොරු වෙන්න එපා හිතනවා. ඔබට දැනෙන පුංචි පදේ අරගෙන ඔබට දැනෙන තේරෙන එක අරගෙන ඔබ එතනින් නිදහස් වෙන්න. අනිත් අයව නිදහස් කිරීම හෝ වෙනස් කිරීම හෝ කිරීම කියන එක ඇත්තටම මූලික වශයෙන් තියෙන අවිද්‍යාව සහගත අදහසක්. ඔව් ස්වාමීන් වහන්සේ ඒක හොඳටම තේරෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට බොහොම පිං සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේගේ දේශනා එක සුමාන්ට එකපාරක් නෙමෙයි අපිට දෙන්නවා නම් සුමාන්ට දෙසරයක්වත් අපි හරීම කැමතියි. ඔව් ඊට පස්සේ ඕකේ අගේ නැතු වෙනවා. නෑ ස්වාමීන් වහන්සේ. එහෙම කියන්න බෑ. ඒකත් ඉතින් දැන් ඔය ස්වාමීන් වහන්සේ නෙමෙයිනි කිව්වේ ඒකත් මේ පැත්තෙන් හදාගත්තේ. ස්වාමීන් වහන්සේගේ සද්ද විතරයි ඇහෙන්න ගත්තේ. ඒකෙන් අපි හදාගත්ත දෙයක් නෙවෙයි උනේ. ඔව්. ඒකනේ කියන්නේ ස්වාමීන් වහන්සේ කවදාවත් එහෙම කියන්නේ නැහැ. ඒක අපේම මේ දෝෂයක්. මේ පැත්තෙම දෝෂයක්. ඉතින් ප්ලීස් ස්වාමීන් වහන්සේ. හරි.
ඒ රික්වෙස්ට් එක පුළුවන් නම් කරන්න ස්වාමීන් වහන්සේ. බොහොම පින් ස්වාමීන් වහන්සේට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපේ හාමුදුරනේ ඇනවාද වන්සුද දැන් අපේ හාමුදුරනේ දැන් කරන්නේ කරවන්නේ නැත්නම් එතකොට මේ ඇලීම සහ ගැටීම සිදු වෙන්නේ කොහොමද? මුලින් ගන්න එපා කරන්නේ කෝ කරවන්නේ නැහැ කියලා. අතර මුලින් ගත්ත එකක් නෙමෙයි දැන් යම් කිසි දේශන අහලා යම් කිසි සාමාන්‍ය මේ තේරෙන ගතියකින් මම ඔබ වහන්සේගේ ප්‍රශ්නය අහුවේ. ඔව්. ඊළඟට දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ? පීඩාවක් දැනෙන්නේ? පීඩාවක් ඒක තමයි. පීඩාවක් දැන් දැනෙන්නේ අත්‍තරම කරන්නේ කරවන්නේ නැත්නම් මේක අපිට මේ සිදු වෙන්නේ කොහොමද? ඒක දැන් අපි තුන්වෙනි පාර්ශ්වයෙන් බලනකොට ඒක කොහොමද නිදහසේ බලන්නේ? දැන් ඔකට මම ඉස්සෙල්ලා උත්තරේ දුන්නා. ඇත්තරම දැන් ඇත්තරම බලන් ගියොත් හාමුදුරනේ දැන් අපිට එන සිතුවිලි ප්‍රමාණයක් තියෙනවානේ. ඒක දැන් අපිට සිතුවිලි නවත්තන්න බෑනේ. දැන් මෙන්න මෙහෙම බලන්න මේ ප්‍රියංග මහත්තයානේ කතා කරන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. ඔව් දැන් ඔක මෙන්න මෙහෙම බලන්නකො මෙහෙම බලන්නකො දැන් මට මෙහෙම නිතරම සිතුවිලි එනවා කියලා මෙහෙම බලනකොට නෙමෙයිද සිතුවිලි තියෙන්නේ. එහෙම තමයි. නමුත් අපි දැන් මේ ඔන්න මේ කතාව තෝරගන්න. දැන් මෙන්න මෙහෙම බලන්න. දුකක් තියෙනවා නිතරම දුකක් තියෙනවා කියලා බලනකොට නෙමෙයිද දුකක් තියෙන්නේ. දැන් අපි එහෙම ලඝු කරලා බලන්නේ නැහැනේ හාමුදුරුවෝ. අපිට එදිනෙදා ජීවිතේ මුණ ගැසෙන දේවල් ඒක තමයි මම මේ කියන කතාව අහන්නේ. දැන් එදිනෙදා ජීවිතේදී දුකක් තියෙනවා කියලා බලනකොට නෙමෙයිද එදිනෙදා ජීවිතය සහ දුකක් කියන එකක් පේන්න පටන් ගන්න. එහෙම හැඟීමක් එනවා. ඒක බලනකොට නෙමෙයිද පේන්නේ? ඔව් බලනකොට තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. ඒක අපි දැන් විදර්ශනා කරගත්තාම ඒකට හේතුවක් නැහැ කියන එකට එතකොට ඒ දුක තුනිය වෙලා යනවා. තාම ඔබතුමාට මං කියපු එක තේරුන්නේ. දැන් අපි බලමු ගිය අවුරුද්ද 2020. එහෙමයි. 2020 කියන එක මේ ගිය අවුරුද්ද කියලා බලනකොට නෙමෙයිද ගිය අවුරුද්ද කියන එක තියෙන්නේ. එහෙමයි. මේ මොහොතේ හටගන්න සිතුවිල්ලක් නේ. ඔව් ඒක ගිය අවුරුද්ද කියලා බලනකොට ගිය අවුරුද්ද තියෙනවා මිසක් හැම වෙලාවෙම ගිය අවුරුද්ද තියෙනවද? නෑ හැමතිස්සෙම නෑ. මතක් වීම අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඕනම දෙයක්. හැමතිස්සෙම ගිය අවුරුද්ද නෑනේ. ගිය අවුරුද්ද කියලා බැලුවොත් නෙමෙයිද ගිය අවුරුද්ද තියෙන්නේ. එහෙමයි. හරිද? එහෙමයි. එතකොට ගිය අවුරුද්දේ තිබ්බ දුක් පීඩාවල් කියන එක කොහොමද පේන්නේ එතකොට? ඒ මොහොතේ මතක් වුණොත් විතරයි ඒක මේ එතකොට මෙහෙම දුක් පීඩාවක් තියෙනවා කියන එකත් බැලුවොත් විතරයිනේ පේන්නේ. ඔව් බැලුවොත් විතරයි පේන්නේ. ඔව් එතකොට දැන් වෙලාවට පේනවා 2020 ගිය අවුරුද්දක් කියලා එකක් තිබ්බයි කියලා. ඒක හැම වෙලාවෙම පේන්නේ නෑ. ඒ මොහොතේ හටගත්ත සිතුවිල්ල කියන්නේ මොකක්ද? ගිය අවුරුද්ද කියන එක හැම වෙලාවෙම තියෙන එකක් නෙමෙයිනේ. එතකොට ඒක අදාළ ඔව් ගිය අවුරුද්දේ තිබුණයි කියන දුක් පීඩා ටික බැලුවොත් නෙමෙයිද පේන්නේ? බැලුවොත් තමයි පේන්නේ. මම මේ කියන්න හදපු දේ ඔබට වැටුණාද දන්නේ නැහැ. ඔව්. උනතර පොඩි තියෙනවා ධර්මතාවය. ඔයාසේ පවසන්න විතර බලන්න කොහොමද වැටීම කියලා. එතකොට දැන් ඔබ දැන් අපි තුමු දැන් ගිය අවුරුද්දේ තිබ්බ දුක් පීඩා කියලා අපි ගමුකෝ. ඒ නැත්නම් ඔබේ ජීවිත කාලේ තිබ්බ දුක් පීඩා කියලා. එතකොට ජීවිත කාලය කියලා බැලුවොත් ජීවිත කාලයක් ඔබට හම්බෙන්නේ. දුක් පීඩා තියෙනවා කියලා බැලුවොත් දුක් පීඩා කියලා හම්බෙන්නේ. නැත්නම් හම්බෙනවද? නැත්නම් හම්බෙන්නේ නැහැ. එතකොට මේ දුක් පීඩා හරි ගිය අවුරුද්ද හරි ඔබගේ මනසේ ප්‍රක්ෂේපණයක් නෙමෙයිද එන්නේ. ඒ කියන්නේ ඔබ තාම කාලේ ඇතුලේ ඉන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔක දැක්කොත් ඔබට ඔබ කාලේ ඉක්මනවා. මම දැන් මෙන්න මෙහෙම වැඩක් කරනවා. දැන් ඕනම දෙයක් ඇති වෙනකොට හඳුනන්නේ මේ උදා වෙලා වැය වෙලා යනවා. මේක මේ ෂණයෙන් යන දෙයක්.
ඇත්තටම පවතින දෙයක් නැහැ කියන අවබෝධයෙන් තමයි මම ඒක මේ වැඩපවත්වා ගන්න. මේ ක්‍රමය හරිද? මෙහෙමයි උදා වෙලා වැවිලා යනවා කියන එකත් වඩා එහා ගියේ කතාවක් ඔතන තියෙනවා. දැන් මම ඔතන හැම වෙලාවෙම කියලා කිව්වා නේද? හැම වෙලාවෙම කියලා බැලුවොත් නෙමෙයිද හැම වෙලාවෙම තියෙන්නේ. ඔව් හැම වෙලාවෙම කියලා බැලුවොත් තමයි හැම වෙලාවෙම කියලා හැඟෙන්නේ. එතකොට මේ හැම වෙලාවෙම කියලා බලනකොට මේ එක වෙලාවකදී ඒ හැම වෙලාව ඇතුලේ එක වෙලාවකදී මේ අතීතයක් කියලා ගිය අවුරුද්දක් කියලා මතක් කරලා දුක් පීඩා කියලා මතක් කරලා අනිත් වෙලාවෙදී එහෙම එකක් නැහැයි කියලා ඒ කියන කතාව පවා මේ කියන එක ඇතුලේ නේද තියෙන්නේ. මේ මම මේ කියපු න්‍යාය ඇතුලේ නේද? ඔව්. එහෙමයි හම්බුනේ. එතකොට ඔබට ඔය ඕක ටික පොඩක් බැලුවොත් ඔබට තේරෙන්නේ කාලය කියන්නේ මොකක්ද කියලා. ඔය කියන්නේ ඔබ කියන්නේ තාම ඔබ කාලේ ඇතුලේ රැඳිලා තමයි ඔය මේ කතාව ගොඩ නැගෙන්නේ. ප්‍රශ්නේ ගොඩ නැගෙන්නේ. මට පොඩ්ඩක් මේ විස්තර කරන්න හම්බුනේ කාලය ඇතුලේ රැඳෙනවා කියන එක අදහස් වෙන්නේ කොහොමද කියලා? දැන් ඔබට එතකොට ඔය එන අදහස ඇත්ත කරගෙන ඔබ එතකොට ඔබ ගන්නේ එතකොට මේ දුක් පීඩාව තිබ්බය ඒ තිබ්බ එක අයින් කරන්න ඕනේ ඒකෙන් නිදහස් වෙන්න ඕනේ කියන අදහසකින් එන්නේ. දැන් තිබ්බාය කියන්නේ ගොඩක් වෙලාට අතීතයට ගිය සිතුවිල්ලක් නේ මං එච්චර එහෙට හිතන්නේ නැහැ හම්බුනේ. ගොඩක් දුරට දැන් මේ මොහොතේ දැන් අපි සාමාන්‍ය තාම ජීවිතේ ඉන්නේ. අපිට එදිනෙදා එන ප්‍රශ්න තියෙනවානේ. එක පාට එන ප්‍රශ්න තියෙනවානේ. දැන් ඔබ එදිනෙදා එන ප්‍රශ්න කියනකොට ඔබ කතා කරන්නේ කොහේ තියෙන ප්‍රශ්නයක් ගැන? ඇත්තටම ප්‍රශ්නයක් නැහැ කොහෙවත්. නමුත් තාම අර මේ පොඩ්ඩක් මේක මේ දැන් මේකේ තියෙන දැනීමක් විතරයිනේ ප්‍රත්‍යක්ෂය අඩුයිනේ හම්බුනේ අපිට. එතකොට එදිනෙදා කියනකොටම ඔබ ආයි කාලය ඇතුළට බහැලා නෙමෙයිද කතා කරන්නේ? කාලය ඇතුළට බහැලා තමයි කතා කරන්නේ. මම අර සාමාන්‍ය නිකන් දැන් ඔන්න මම මේ කියපු කතාව පොඩ්ඩක් මදකින් පසකට තියන්න. ඒ කතාව ඔබට කවදා හරි තේරෙයි. මේ මම කියපු කතාව. එතනින් මෙහාට ගිහිල්ලා මෙන්න මෙහෙම ඉතින්. ඉස්සල්ලාම ඔබ දැන් ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ සාර්ථකත්වයක්, දියුණුවක්, ওই ටිකනේ බලාපොරොත්තු වෙන්නේ. ඔක අනිත් පැත්ත බලාපොරොත්තු වෙන්නේ. ඇයි මේ මොකද්ද මේ දුකෙන් නිදහස් වෙච්ච තැනක් හොයන්නේ? අනිත් පැත්තෙන් මට කෙලවෙලා විනාශ වෙලා යන්න කියලා බලාපොරොත්තු වෙලා අනිත් පැත්ත බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒ ක්‍රමය හරි. මට වැටුණා ඔබ වහන්සේ කියන්නේ. ඒ ක්‍රමය හරි. ඔය බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ. උදේට නැගිටලා බලාපොරොත්තු වෙන්න මෙන්න මේක විනාශ වෙන්න ඔය තියෙන ඔක්කොම ප්‍රශ්න ටික ජීවිතේ ප්‍රශ්න ටික පීඩා ටික ඔක්කොම එන්න කියලා. අන්න එහෙම දැන් අපි කියනවානේ අර අපි සාමාන්‍යයෙන් කියනවානේ යාඥා කරනවා කියලා. යාඥා කරනකොට මොනවද ඉල්ලන්නේ? බලාපොරොත්තුනේ ඉල්ලන්නේ. ඒ බලාපොරොත්තුනේ ඉල්ලන්නේ. දැන් ඔය යාඥා කියන්නේ අපි දැන් දෙවියන්ට කියලා යාතිකා කරනකොට ඔය ඔක්කොම ඉතින් එතකොට දැන් ඔබත් දැන් මේ බෞද්ධාගම කියලා හිතන්නේ එහෙම වගේ යාතිකාවක් කියලා ඔය ගන්න. එතකොට මම කියන එක අහන්නේ. එතකොට හැම වෙලාවෙම මේක හොදක් මේ දුක් පීඩා වලින් අයින් වීමක්, නිදහස් වීමක්, යහපත් වීමක් අන්න ඔය ඔක්කොම පැත්තකට දාලා ඒ පිළිබඳ තියෙන බලාපොරොත්තු අයින් කරලා ඔබ අනිත් පැත්තට වැටෙන්න. ඔබ ඔබට මේක තේරෙන්න ගන්න. ඔව් වැටුණා ඔබ වහන්සේ කියනකොට මට තේරුණා ඒක. දැන් හාමුදුරනේ මෙහෙම එකක් තියෙනවා. දැන් මට දැන් නිකන් හිතෙන හැඟීමක් තියෙනවා. දැන් ඒ අර මමවත් ඒ විදිහට අර හිතන තැනකට ගොනු වුණා නම් මට මේක මේ යම්කිසි ඒ ටිකක් නිදහස ඉන්න පුළුවන් කියන හැඟීමක් මට ඇවිල්ලා තියෙනවා. ඒක ඒ කියන්නේ නිදහස තමයි භයානකම රාමුව. නිදහස අතාරින්න. ඔව් නෑ නිදහස අතාරින්න කියන්නේ මම මෙහෙම එකක් ඔබ වහන්සේගෙන් ආවේ දැන් මම මේ තාම අල්ලගන්න මොහොතනේ හම්බුනේ. එතකොට මට දැන් ඒ පරිසරයක ඒ අල්ලගත්ත අයත් එක්ක ඉන්න පරිසරයක හිටියොත් මට මේක මේ ටිකක් හොඳට ප්‍රත්‍යක්ෂ වෙන ගතියක් තියෙයිද? අල්ලගත්තු අය කිව්වේ. ඒ කියන්නේ දැන් ඔබ වහන්සේලාගේ මේක දැන් මේකේ ගමනාන්තයට ගියා ගාව ගුරුවරයෙක් විදිහට ටිකක් ළඟින්ම ඇසුරු කරන්න හම්බුනොත් එතකොට මට එන්නේ මේ දේවල් අහගන්න පුළුවන් මේ මොහොතේ. දැන් මට මෙන්න මෙහෙම එකක් කියනවා ඒකට උත්තරේ සම්පත්තිය කොහොමද ඔබට උපකාර වෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙමයි. ඔබ කියන්නේ ඔබ සාමාන්‍ය ඕනෑම කෙනෙක් කරන්නේ තමන්ගේ ගත්තු නිගමනයේ ඇතුළේ හිර වෙලා ඉන්නේ. ඔහුට ওই නිගමන උඩ හැමලා නිගමනේ ඇත්ත වෙලා ඉන්නේ. ඔහු බය නැතුව මේ නිගමනේ එළිය. කියන්නේ ඔහු ප්‍රශ්න කරනවා කියලා කියන්නේ. ඒක ප්‍රශ්නේ එළියට දානවා කියන ඔහුට නිගමනයට පාර වදිනවනේ හැම වෙලාවෙම. ඔව්. දැන් මම ඒ කියූප එක ඇතුළතත් උත්තරේ ඔව් ඒ නිගමනයට පාර වදිනකොටම ඔබ
ඔබට කලින් පෙනිච්ච නැති එක පේන්න පටන් ගන්නවානේ. එහෙම. කලින්ට වඩා ඒ කියන්නේ ඔබ හිත වෙලා හිටපු නිගමනයට වඩා එහාට ගිහිල්ලා දකින්න වෙනවා. ඉතින් කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ බොහොම වැදගත් දෙයක්. දැන් ඒක ඔව් ඔබට දැන් උපකාර ඔබ වහන්සේ අර කියනකොට මට ඇත්තට වැටුණා දැන් ඔකට උත්තර දෙනකොටම කල්යාණ මිත්‍රයාට අනිත් පැත්තට හිතනවා නෑ මට එහෙම එක්කෙනෙක් ඕනේ නෑ කියලා. දැන් වහන්සේ කිව්වනේ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට කෙලවෙලා ඵලයන් කියලා හිතන්නේ නෑ මට කල්යාණ මිත්‍රෙකුත් ඕනේ නෑ කියලා. එහෙම හැඟීමක් ආවොත් නිකන් අර ඒ චකිතෙත් බයත් නැතුව යන ගතියක් තියෙනවා නේද හඳුන. එහෙම කොහොමද? ඔබට එහෙම හිතන්න පුළුවන් නම් ඔබ දියුණු. ඔව්. දැන් මට මං ගොඩක් දුරට මම මේ මට මෙහෙම එකක් හැංගිලා තියෙනවා මේ මට දැන් හිතෙනවා මේ ආයතන පහ වහලා එක ආයතනයක් විතරක් අරගෙන ඉන්න පුළුවන් පරිසරයක් හදා ගන්න ඕනේ. ඔබ වහන්සේ මොකක්ද ඒකට මට දෙන මේ උපකාරය? ඒක මොකක්ද හොඳයි? ඉතින් ඔය නිගමන වල වැඩි පදිංචි වෙන්න එපා. ඔය ඇත්ත කරගන්න එපා. දැන් ඔබ වහන්සේ කියපු අර කමටහන නම් හරි වටිනවා. දැන් ඇත්තටම දැන් මට එන සිතුවිලිත් දැන් ඔය මං ආයතන වහලා එකක් දැන් ඔය වැඩි සංකීර්ණ කරගන්න එපා. දැන් මේ ආයතන හයෙන් ගිහිල්ලා ආයේ කායයකට එනවා කියවම ආයේ එතන දිනන්නේ හදන්නේ. ආයේ ඔබ නිගමනයකට පදිංචි වෙන්න හදන්නේ. එහෙම නැතුව ඕව ඔක්කොම බණ අහලා හදාගත්තු කතාවනේ ඔය ආයතන හය ආයේ කායයකට ඒ ඔක්කොම අයින් කරලා දාලා ඔබගේ දැන් ඔබ ඔය කතා කරන එදිනෙදා ජීවිතයේ යන්නේ ඔබ ඔය බලාපොරොත්තු වෙන ටිකක් තියෙනවනේ. අර මං එදා දෙන්නේ නැක්කම මේ හතරලෝ දහම කියන දේශනයක් කරා හුවත් ගන්නෑ. ඒක හතරක් බලාපොරොත්තු වෙන එකක් තියෙනවනේ. 8න් 4ක් ඒ පුළුවන් ඒ දේශනේ අහන්නේ හතරලෝ දහම කියන දේශනේ. ඒක හතරක් බලාපොරොත්තු වෙන එකක් තියෙනවනේ. ඒ හතර බලාපොරොත්තු වෙන එක නෙමෙයි ඉතුරු හතරට මේව කරන්නේ. ඔය අය හතර තියාගෙන ඉන්න හින්දා තමයි ඔක්කොම අවුල් ටික එන්නේ. අන්න එතකොට ඔබ නිදහස්සේ ඒ නිදහස් වෙනකොට මම අර ඉස්සෙල්ලා කිව්ව කතාව තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ කියපු කතාව. දැන් හඳුනේ අර එතන නිකම් මම මේ වැරදි නම් මේ සමායන්න දැන් අර අතන අර ඔබ වහන්සේ කිව්වනේ ඕන එකක් කියලා ඒ කියන්නේ නැව ගෙවලුණත් බෑන්චුන් විදියට හිතන්න කියන එක නේද ඔබ වහන්සේ කිව්වේ? ඒකම නෙමෙයි. ඒකම නෙමෙයිනේ. දැන් මම බැලුවේ දැන් අර මට දැන් එන සිතුවිලි තියෙනවානේ මට දැන් ඉතුරු ටිකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මනෝ සිතුවිලි එන එකටත් එන එකට මම සෑඩ් වෙන්නේ නැතුව රයිට් ආයෙක එහෙම ගියා. එහෙම අන්න එහෙම පොඩ්ඩක් දැනට ප්‍රැක්ටිස් කරන්න නේද තියෙන්නේ කියන්නේ. නෑ දැන් ඔබ ආයෙ එකක් හදාගත්තා. නෑ හදාගත්ත කියන්නේ හවුදුනේ දැන් මේ මොකක් හරි පොඩ්ඩක් මේකෙන් ගැලවෙන්න මොන හරි පොඩ්ඩක් එහෙට මෙහෙට වැරදි වැඩක් හරි කරන්න වෙනවනේ. 100%ක්ම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. දැන් ඔතනත් ඔබ වැඩක් කරන්න යනවනේ. නිදහස් වෙලා ඉන්න පොඩ්ඩක්. ඔය වැඩවලින් නිදහස් වෙලා. දැන් වැඩවලට මාව අනුගත කරනවනේ හාමුදුරනේ සිතුවිලි ඇවිල්ලා එතකොට තමයි මම අර ඒ නැත්තම් දැන් ඒ මේකත් මට එහෙම එක එතකොට ඒකට පෙරදිලා ඉන්න. ආහ්. කියන්නේ ඒක ආයි ඒකට ප්‍රතිරෝධයක් ගොඩනගන්න නැතුව පෙරදිලා ඉන්න පොඩ්ඩක් නිදහස්. මොකද මට ඒ එන සිතුවිලි හාමුදුරනේ මොකද දිනන්න කරන්න එන සිතුවිලි නෙමෙයි මේ දහමහරා එන සිතුවිලි උවහන්සේට හැංගෙන නැතිද මොකද්ද මම මේ කියන්නේ කියන එක නැත්නම් මට ලෞකික ජීවිතේ මොකුත් සාර්ථක කරගන්න සිතුවිල්ලක් නෙමෙයි එන්නේ පහළ වෙන්නේ මට දැන් මෙහෙමයි ඔය ඔක්කොට මම කලින් විතර දුන්නා දැන් ඔබට එන සිතුවිලි කියලා ඔබ කියනවනේ ඒ සිතුවිලි දැන් ඇවිල්ලාද ඇවිල්ලා නැහැ අතරම තියෙන්නේ ඉතින් ඇවිල්ලා නැති එකට කොහොමද මම උත්තරයක් දෙන්නේ ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා ඒක හරි දැන් ඔබ වහන්සේට හැංගිලා ඇතිනේ දැන් මේ දේශනාවෙන් පස්සේ අපි ඊට පස්සේ දැන් මේකත් එක්ක ටික වෙලාවක් ඉන්නෝනේ ඊට පස්සේ ආයි සම්මුතියේ ඉතින් වැඩ කටයුතු වලටත් පෙළඹෙන්න බෑ ඒ වෙනකොට වෙන සිතුවිලිනේ ඒ හරහා එන්නේ ඒකයි මම කියන්නේ හරි දැන් ඒ ටික නොතේරෙන නිසා මම ඔබට කියන්නේ මෙහෙමයි අතහැරලා දාලා ඉන්න ජීවිතය අතහැරලා දාලා ඉන්න ජයග්‍රහණය අතහැරලා දාන්න තමන්ගේ හිත හරි තෝරගන්න අදහසක් තියෙනවනේ ඒකත් අතහැරලා දාලා ඉන්න නිදහස් වෙලා ඉන්න ඉස්සෙල්ලා. එතන පෙරදිලා ඉන්න. නිදහස් වෙන ජීවිතේනොත් පෙරදෙන්න කියලා කියන්නේ. ඒ කියන්නේ නිදහස කියන එකත් බලාපොරොත්තු නොවි ඉන්නේ කියලා. එතකොට ටිකක් මානසිකව ටිකක් ඒක කොහොමද දරාගන්නේ ආවුද? ඒකත් අතාරින්න පුළුවන්. දැන් අපි යම්කිසි නිදහසක් හොයනවමනේ. එක්කෝ මේ තනියෙන් ඉන්න හරි නැත්නම් පොඩ්ඩක් කල්පනා කරන්න හරි. කොහොම හරි තනියෙන් ඉන්න මේ මොහොතේ බලන්න ගොඩක් දුරට. නෑ මෙන්න මේම ගන්න මේ ප්‍රියංග මහත්තයෝ හරිද දැන් ඔබ ඕනට වඩා මේක සංකීර්ණ කරගෙන ඉන්නේ හරිද ඔව් ඔබ මොකක් හරි වැඩක් කරනවා ඒ වැඩක් කරන හින්දා තමයි ඔය පීඩාව ඔක්කොම තියෙන්නේ මම ඔබට කියන්නේ බොහොම සරලව
දේශනා ටික අහන්න. හරිද? ඒ අහලා ඉතුරු ටිකේ නිදහසේ ඉන්න. ඒ ඉතුරු ටික මොකක් හරි ඔබට සබාදාම විසින් හැඩයක් හදලා දෙනවනේ. මොකක් හරි කන එක හරි බොන එක හරි නිදා ගන්නවා එක හරි නාන එක හරි හිතන එක හරි ඒකත් එක්ක නිදහසේ ඉන්න. එහෙම නැතුව මොකක්ද මේ සංකීර්ණ කරගෙන එක එක විකාර කරන්න යන්න එපා. ඇත්තටම ඒකෙන් එන්නේ ඔබ ආයෙත් මේකට අහු වෙලා හිත වෙන එක. ආයෙ නම් අහුවෙන්නේ නැහැ මම කොහොමද මේ ගලවගෙන එක එක බොහොම අමාරුයි මෙතනට මේ මම මේ දැන් ඔබ වහන්සේ මට ඒ කියපු ඒ කමහටාන හොඳට තේරෙනවා. ඒ කියන්නේ මම මේ මොහොතේ ජීවත් වුණා නම් හරිය මේ මොහොතේ මේ කරන මොකක් කර වැඩි මේ මොහොතේ එහෙම හැඟීමක්ද? ඔව්. නෑ දැනට මේ ටිකක් මේ දැන් මම මේ කතා කරන දේවල් වැරදි හාමුදුරුවෝ මට මේ කියන්න බෑනේ වචනේ ඔබ වහන්සේ හැංගෙලා ඇතුලේ මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ දැන් අරක එතකොට මම අනාගතය ගැන හිතන්නේ යන්නෙත් නෑ අතීතය ගැන හිතන්නෙත් නෑ මේ මොහොතේ එදිනෙදා ඒ යන ඒ වැඩ පිළිවෙල ඒක ඒ විදිහට දැනට පොඩ්ඩක් අනුගත වුණොත් මේක ඔව් එහෙම කරන්න. එහෙමයි හාමුදුරුවෝ. දැන් මම අවදාන කරමුනේ. හොඳයි එහෙනම් අපි අදට සාකච්ඡාව අවසන් කරමුනේ එහෙනම්. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මේ මම ඔය කතාව හොයාගෙන යද්දි මේ විදර්ශනා කරගෙන භාවනා කරගෙන ඔබ හැමදේම හොයාගෙන යද්දි මේ ඔබ වහන්සේගේ පොළු පාර වැදුන ඔළුවට. ඉතින් මැරිලම ගියා. මේ ඉතින් ඔබ වහන්සේට ගොඩක් පිං. ඇත්තට මේ කතාව තෝරගන්න බෑ මේ පිටට එක බින්දුවක්වත් දැම්මොත් නේ ස්වාමීන් වහන්සේ. තමන්ගේම බලලා මිසක් චුට්ටක්වත් එක බින්දුවක්වත් එළියට දැම්මොත් මේ කතාව තෝරගන්න බෑ නේ ස්වාමීන් වහන්සේ. ඔය ඉස්සල්ලා ඉතින් මාර්ගයේ ආරම්භය සිද්ධ වෙන්නේ තමන්ගේ පැත්ත බැලීම. ඔව් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පිං. අනික මේ දැනුමෙන් ඒ සියල්ලම මේක එහා ගිය දෙයක් නෙවෙයි මේක දැනුමෙන් තෝරගන්නත් හිතලා කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ගොඩක් පිං ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට. හොඳයි එහෙනම් අද දවසේ අපි සාකච්ඡාව අවසන් කරමු. දැන් මෙතනදී දැන් අර මම කලින් කිව්ව විදිහට මේ ඔබට යම්කිසි මතයක් හරි මේ දෘෂ්ටියක් හරි තමයි මට ඔබට දෙන්න වෙන්නේ ඔබ ඉන්න තැනට සාපේක්ෂව. ඔබට මේ දේශනාව අහගෙන ඉන්නකොට ඔබට තේරෙන්නේ නැති මම උඩට යනවා ආයි පල්ලහැට එනවා ආයි උඩට යනවා ආයි පල්ලහැට එනවා ආයි මම කලින් කියප එකට ප්‍රතිවිරුද්ධ එකක් ආයි ගොඩනගනවා. ඒ ගොඩනගන්න වෙන්නේ ඔබ ඉන්න තැනට සාපේක්ෂව. ඒ කියන්නේ ඉතින් ඔබ එතනින් අල්ල ගන්න. ඒ කියන්නේ ඔබට පහසු තැනින් අල්ල ගන්න. සංකීර්ණ තැන වලට රිංගන්න යන්න එපා. පහසු තැනින් අල්ලගෙන ඒ පහසු තැනට අනුකූලව මේක පැහැදිලි කරගන්න. ඒකේ ඒ කියන්නේ අන්තිම ගැඹුරු තැන පැහැදිලි කරලා ඉවරයි. හැබැයි සමහර වෙලාවට ඔබ ඉන්නේ මේ මානසික මට්ටම අනුව ඒක එකපාර අල්ල ගන්න බෑ. ඒ අල්ල ගන්න බැරි ඉඳ ඔබට අතරමැද තැන් පරිටිකුත් මම දුන්නා අද සාකච්ඡාව ඇතුළේ. ඉතින් එහෙනම් අද දවසේ එහෙනම් අපි සාකච්ඡාව අවසන් කරමු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. යහපතක් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.